මේමයි හරි. දැන් ඉස්සෙල්ලම දැන් හිමැට් එක කතා කරනවානේ. හිමැට් එක කතා කරද්දී මුලින්ම බං මේ මුලින්ම හිමැටොලොජි කියන්නේ මොකක්ද ඉඳන් පටන් ගමු හරිද? ටක් ගාලා ගණන් ගන්න. මුලින්ම බං හිමැටොලොජි කියලා අපි කතා කරන්නේ බ්ලඩ් එක ගැනනේ. දැන් බ්ලඩ් එකේ තිබ්බම බ්ලඩ් එකේ ඉස්සෙල්ලා කොටස් දෙකක් තියෙනවානේ. ප්ලාස්මා එකයි සෙල්සුයි කොටස් දෙකක් තියෙනවානේ. එතකොට මේ බ්ලඩ් සෙල්ස් තියෙනවානේ. බ්ලඩ් සෙල්ස් වර්ග මොනවද තියෙන්නේ? රෙඩ් බ්ලඩ් සෙල්ස් තියෙනවා, වයිට් බ්ලඩ් සෙල්ස් තියෙනවා, ප්ලේට්ලට් තියෙනවා. හරි. එතකොට බං ඔය තුන හැදෙන විදිය තමයි බං හිමැටොපොයිසිස් කියලා කියන්නේ. හරි. එතකොට මුලින්ම කතා කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන හිමැට් වල හිමැටොපොයිසිස් එක ගැන තමයි ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන්නේ. හරි. එතකොට හිමැටොපොයිසිස් කිව්වම බං මුලින්ම අපි කතා කරමු මේ RBC හැදෙන්නේ කොහොමද? කොතනද හැදෙන්නේ කියලා. හරි. මුලින්ම බං ෆීටල් ලයිෆ් එකේ දෙනවනේ. ෆීටල් ලයිෆ් එක ගත්තයින් පස්සේ හරිනේ හිමැටොපොයිසිස් කියලා කියන්නේ රෙඩ් සෙල්ස් හැදෙන එක. රෙඩ් සෙල්ස් නෙමෙයි බ්ලඩ් සෙල්ස් හැදෙන එක. බ්ලඩ් සෙල්ස් කියලා කියන්නේ RBC, WBC, platelet. හරි. එතකොට බං හිමැටොපොයිසිස් එක ෆීටල් ලයිෆ් එකේදී හැදෙන්නේ මොනවද? liver එකේ ස්ප්ලීන් එකේ. ප්‍රධාන වශයෙන්. හරිද? එතකොට බං liver එකේ ස්ප්ලීන් එකේ තමයි හැදෙන්නේ. ඒ හැදෙද්දි ෆීටල් ලයිෆ් එකේ මැද හරිය වෙනකොට liver එකේ ස්ප්ලීන් එකේ පුළුවන් තරම් උපරිම වගයක් ගැන ගන්නවා හිමැටොපොයිසිස් එක. ගැන පුළුවන් තරම් හදනවා. ඒ වෙද්දි බෝන් මැරෝ හරියට හැදිලා නැහැ. බෝන් මැරෝ ටික ටික දැන් හැදි එනවා. ඒතකොට බෝන් මැරෝ වලින් හිමැටොපොයිසිස් එක කරන්න එක කියන්නේ මෙඩලරි හිමැටොපොයිසිස් එක. බෝන් මැරෝ වලින් එළිය හදනවා නම් කියන්නේ එක්ස්ට්‍රා මෙඩලරි. ඒතකොට දැන් ෆීටල් ලයිෆ් එකේදී මුලින් හැදෙන්නේ එක්ස්ට්‍රා මෙඩලරි හිමැටොපොයිසිස් එකක් තමයි වෙන්නේ. liver එකයි ස්ප්ලීන් එකයි තමයි වැඩේ කරගෙන යන්නේ. ඊට පස්සේ බෝන් මැරෝ හැදෙන්න පටන් ගත්තම බෝන් මැරෝ ටික ටික ඩෙවලොප් වෙද්දී බෝන් මැරෝ වලින් හදන්න පටන් ගන්නවා බ්ලඩ්. හරිද? එතකොට මෙඩලරි හිමැටොපොයිසිස් එක ටික ටික වැඩි වෙනවා. එතකොට බර්ත් එකට ආවම මේ බෝන් මැරෝ එකෙන් සම්පූර්ණයෙන් හදන්න පටන් ගන්නවා. ස්ප්ලීන් එකයි liver එකයි හදන එක අඩු වෙනවා. බිඳුවට වෙනවා, පල්ලෙහාට වෙනවා. ඒතර liver එකයි ස්ප්ලීන් එකයි හදන්නේ නැහැ. දැන් බෝන් මැරෝ වලින් තමයි හදන්න පටන් ගන්නේ. ඊට අමතරව බං ලිම්ෆ් නෝඩ් වලින් හැදෙනවා. ලිම්ෆ් නෝඩ් වලින් දිගටම යම් කිසි ප්‍රමාණයක් හැදෙනවා. ඒ කියන්නේ ලිම්ෆොසයිට් ඒ ටික හැදෙන ලිම්ෆ් නෝඩ් වලින්නේ. ඒතකොට ලිම්ෆොසයිට් ඒ ටික එතන ලිම්ෆ් නෝඩ් වලින් හැදෙනවා. ඊට අමතරව බෝන් මැරෝ වලින් හැදෙනවා. මේ liver එකේ ස්ප්ලීන් එකේ හැදෙන එක වෙන්නේ නැහැ. හරි? හැබැයි සමහරක් අවස්ථාවල බං දැන් මේකට කියන්නේ මෙඩලරි හිමැටොපොයිසිස් නේ. හරිනේ? මෙඩලරි හිමැටොපොයිසිස් එක තමයි වෙන්නේ. ඒ වුණාට බං කාලෙත් එක්ක දැන් ඉපදිච්ච ගමන්ම අපේ දින බෝන් මැරෝ ලොන්ග් බෝන්ස් ඊට පස්සේ සෙන්ට්‍රල් ස්කෙලටන් එකේ දෙන බෝන්ස් හැම එකෙන්ම හදනවා. හැබැයි කාලයක් යද්දි බං මේ අපේ ඩිජිටල් ඒ කියන්නේ ලොන්ග් බෝන් වල තියෙන බෝන් මැරෝ බං මොනවායින්ද ප්‍රතිස්ථාපනය වෙන්නේ? රිප්ලේස් වෙන්නේ මොනවායින්ද? බෝන් මැරෝ එක ඇතුළේ ඇඩිපෝස් ටිෂු වලින් රිප්ලේස් වෙනවා. හරි? ඒකට ලොන්ග් බෝන් එකේ ඇතුළේ ඇඩිපෝස් ටිෂු වලින් රිප්ලේස් වුණාන් පස්සේ ලොන්ග් බෝන්ස් වල බෝන් මැරෝ එකෙන් හිමැටොපොයිසිස් එක වෙන එක අඩු වෙනවා ටික ටික. හරි? එතකොට පස්සේ කාලේ යන්න යන්න ලොන්ග් බෝන්ස් වලින් හිමැටොපොයිසිස් එක අඩු වෙනවා. සෙන්ට්‍රල් ඒ කියන්නේ ඇක්සියල් ස්කෙලටන් එකෙන් තමයි හදන්න පටන් ගන්නේ. ස්කල් එක, ස්ටර්නම් එක, වර්ටිබ්‍රේ, පෙල්විස් ඒවයින් තමයි හදන්න පටන් ගන්නේ. හරිනේ අපිට ඒටි මතකනේ. හරි ඒවයින් තමයි හදන්න පටන් ගන්නේ අන්තිම කාලේ වෙනකොට. එතකොට ටික ටික අඩු වෙනවා. ඊගාවට අපි කියවන්නේ දැන් ස්ප්ලීන් එකේ liver එකේ හදන්නේ නැහැ කියලා. ඒ වුණාට බං සමහරක් අවස්ථාවල ස්ප්ලීන් එකේ liver එකේ හදන්න පටන් ගන්නවා. ඒවා ගොඩක් වෙලාට පැතොලොජිකල් අවස්ථා. හරිද? ඒ කියන්නේ normal හැදෙන්නේ නැහැ. පැතොලොජිකල් කන්ඩිෂන් වලදී liver එකේ ස්ප්ලීන් එකේ හදන්න ගන්න පුළුවන්. මොනවද ඒ වගේ අවස්ථා නිකන් හිතලා කියලා මතක් කරගන්න. බලන්න. liver එකේ ස්ප්ලීන් එකේ උඹ දැකලා සමහර ස්පීඩ් ඩොට් එකේ මේ හෙපටොමෙගලි ස්ප්ලීන් එකේ ඇවිල්ලා එන ළමයි. ඒ ලෙඩෙත් එක්කෙනා. දන්න එකක් මේ ළමයි කතා කරා. තැලසීමියා වගේ ඒවායිද මම හෙපටොමෙගලි ස්ප්ලීන් එකේ ලියනවා. ඒකට හේතුව තැලසීමියා වගේ ඒවායිද එක්ස්ට්‍රා මෙඩලරි හිමොපොයිසිස් එක පටන් ගන්නවා. මොකද හේතුව බං ඒක වෙන හැටි මම නිකන් ජස්ට් කියන්න. දැන් මෙඩලරි හිමොපොයිසිස් එකක් එනවා RBC හදනවා. දැන් තැලසීමියා වලදී බං මෙඩලරි හිමොපොයිසිස් එක වෙන්නේ නැහැ හරියට. වැරදි RBC නේ හැදෙන්නේ හිමොග්ලොබින් හැදෙන්නේ. එතකොට බං හිමොග්ලොබින් අඩුයි. අනිත් එක හැදෙන හිමොග්ලොබින් අවුල්. එතකොට හිමොග්ලොබින් වලින් ඔක්සිජන් අරන් යන එක අවුල්. එතකොට බං හයිපොක්සියා එකක් එනවනේ. ඔය හයිපොක්සියා එක මචං අපේ කිඩ්නි එකේ තියෙන කිඩ්නි එකේ නේ එරිත්‍රොපොයිටින් හදන්නේ අපිට මතකනේ. ඒක කිඩ්නි එකේ එරිත්‍රොපොයිටින් හදද්දී බං කිඩ්නි එකේ තියෙනවා හයිපොක්සියා ඉන්ඩියුසිබල් ෆැක්ටර් කියලා. හරි? ඒ කියන්නේ අපේ ඇඟේ හයිපොක්සියා එකක් තිබ්බොත් එහෙම අර හයිපොක්සියා ඉන්ඩියුසිබල් ෆැක්ටර් කියන එක ඇක්ටිවේට් වෙනවා. ඒකෙන් කරන්නේ බං ජීන් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක වෙනස් කරනවා. ජාන අපේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක වෙනස් කරලා එරිත්‍රොපොයිටින් හදන එක වැඩි කරනවා. හරි? එරිත්‍රොපොයිටින් හදන එක වැඩි වුණාම පස්සේ එරිත්‍රොපොයිටින් වලින් කරන්නේ බං බෝන් මැරෝ එකේ අර කියන ක්‍රියාවලිය වැඩි කරන එක තමයි කරන්නේ RBC හදන එක. ඒ වුණාට දැන් මෙතනදී බෝන් මැරෝ වලින්
හදන්න ඉමැචුර් ඒවනේ හරියට RBC දෙන්නේ නැහනේ. ඒක නිසා වෙන්නේ ස්ප්ලීන් එකේ liver එකයි ඒ වැඩේ ගන්න. ඒතර liver එකේ ස්ප්ලීන් එකේ RBC හදන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හෙපටොමෙගලි ස්ප්ලීන් එකක් එකක් යනවා. එක්ස්ට්‍රාමෙඩලරි ඉම්පොසිස් එකක් යනවා. ඒ වගේම ඉන්ෆෙක්ෂන් වලදී සමහරක් වෙලාවට ඒක වෙනවා. ඒක නිසා සමහරක් අවස්ථාවල එක්ස්ට්‍රාමෙඩලරි ඉම්පොසිස් එකක් විදියට මේ liver එකේ ස්ප්ලීන් එකේ හදන්න පටන් ගන්නවා. ඒක මේ වෙන්නේ අර වගේ අවස්ථාවල ඉන්ෆෙක්ෂන් නැගේ පැතොලොජිකල් කන්ඩිෂන් වල. ඕක තමයි හදන තැන ගැන බේසික් අයිඩියා එක. හරිනේ. එතකොට ෆීටල් ලයිෆ් එකේ නම් දිගටම අපේ බ්ලඩ් නෙමෙයි බ්ලඩ් සෙල්ස් හදනවා. ඒ බ්ලඩ් සෙල්ස් හදන්නේ ෆීටල් ලයිෆ් එකේ ඉස්සෙල්ලාම ස්ක්‍රීන් එකේ නෙවෙයි liver එකේ නෙවෙයි. ඊට පස්සේ ටික ටික ඒක මැක්සිමම් මගේකට ඇවිල්ලා ආපහු බර්ත් එක වෙනකොට අඩු වෙලා යනවා. ඒත් එකම බෝන් මැරෝ හැදෙන්න පටන් ගන්නවා. බෝන් මැරෝ හැදෙන්න පටන් ගන්නකොට ටික ටික බෝන් මැරෝ වලින් හදන්න පටන් ගන්නවා. බර්ත් එක වෙද්දි මැක්සිමම් ගානකට එනවා. ඊට පස්සේ වයසත් එක්ක අර කිව්වා වගේ මේක මේ වගේම නෙමෙයි ටික අඩු වෙනවා. අඩු වෙන්න හේතුව තමයි ලොන්ග් බෝන්ස් මොනයින්ද? ඇඩිපෝස් ටිෂු වලින් රිප්ලේස් වෙනවා. ඒක නිසා මේ බෝන් මැරෝ වලින් මේ හදන එක ටික අඩු වෙනවා. මැදට එනවා. ඇක්සියල් ස්කෙලටන් එකේ අඩු වෙලා මේ ලොන්ග් බෝන්ස් වල අඩු වෙලා ඇක්සියල් ස්කෙලටන් එකට එනවා. ඒ කියන්නේ ස්කල් එක vertebrae sternum pelvis ඒවට එනවා. හරි. ඒක තමයි හදන තැන අනුව. ඊගාවට බෝන් මැරෝ එකට යමු. බෝන් මැරෝ එක කොහොමද හදන්නේ කියන්නේ. මේක තමයි ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන මේ කැලලම දැනගත්තා නම් يعني ඒක බේසික් එක දැනගන්න ඕනේ. එතකොට දැන් බෝන් මැරෝ එකක් ගනිමු. බෝන් මැරෝ එකක් ගත්තයින් පස්සේ බෝන් මැරෝ එකේ තියෙනවා මචං ස්ටෙම් සෙල්ස් වගේ. ස්ටෙම් සෙල් එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? මම ඔබට කියන්නේ දැන් දලා අයිඩියා කියන්නේ ස්ටෙම් සෙල් එකක් කියලා කියන්නේ. පිකස් වගේ. අන්න හරි. පිකස් කියන්නේ වෙන සෛලයක් බවට කන්වර්ට් වෙන්න පුළුවන් මූලික සෛලයකට ස්ටෙම් සෙල් එකක් කියලා කියන්නේ. එතකොට බං බෝන් මැරෝ එක ඇතුලේ බ්ලඩ් සෙල්ස් හදන්න දායක වෙන සෙල්ස් වලට කියන්නේ හිමැටොනේ. බ්ලඩ් සෙල්ස් කියන්නේ හිමැටොනේ. ඒතර හිමැටොපොයිටික් ස්ටෙම් සෙල්ස් තමයි තියෙන්නේ. ඕවටම කියනවා මම දා ප්ලූරිපොටෙන්ට් ස්ටෙම් සෙල්ස් කියලා. ප්ලූරිපොටෙන්ට් කියලා කියන්නේ පොටෙන්ට් කියන්නේ පොටෙන්ෂල් එකක් තියෙනවා ඕන මේ බ්ලඩ් සෙල් වර්ගයකට හැරෙන්න පොටෙන්ෂල් එකක් තියෙන නිසා ප්ලූරිපොටෙන්ට් ස්ටෙම් සෙල් කියලා කියනවා. එහෙම නැත්නම් හිමැටොපොයිටික් ස්ටෙම් සෙල් කියලා කියනවා. හරි. ඊගාවට හිමැටොපොයිටික් ස්ටෙම් සෙල් එක මත වර්ග දෙකකට කැඩෙනවා. වර්ග දෙකකට කියන්නේ එකක් තමයි කොමන් ලිම්ෆොයිඩ් ප්‍රොජෙනිටර්ස් අනිත් එක මයලොයිඩ් ප්‍රොජෙනිටර්ස්. හරිද? එතකොට මතක් වෙනවනේ අර ලිම්ෆෝබ්ලාස්ටික් ලියුකේමියා මයලොබ්ලාස්ටික් ලියුකේමියා කියලා කියද්දි බං ඔන්න ඔය ලයින් දෙකේ තමයි වෙනස වෙන්නේ. ලිම්ෆෝබ්ලාස්ටික් ලියුකේමියා නම් වැඩි වෙන්නේ ලිම්ෆොයිඩ් ප්‍රොජෙනිටර්ස් පැත්ත. මයලොයිඩ් ලියුකේමියා නම් වැඩි වෙන්නේ මයලොයිඩ් ප්‍රොජෙනිටර්ස් වල ඒ ග්‍රැනියුලෝසයිට් ප්‍රොජෙනිටර්ස් ඔයි ග්‍රැනියුලෝසයිට් ප්‍රොජෙනිටර්ස් තමයි වැඩි වෙන්නේ. ඒක වෙනම කතා කරමු ලියුකේමියා ගැන කතා කරද්දී. දැනට මතක තියාගන්න ලිම්ෆොයිඩ් මයලොයිඩ් කියන එක මතක තියාගන්න. කොමන් ලිම්ෆොයිඩ් ප්‍රොජෙනිටර්ස් තියෙනවා. කොමන් මයලොයිඩ් ප්‍රොජෙනිටර්ස් තියෙනවා. එතකොට ලිම්ෆොයිඩ් ප්‍රොජෙනිටර්ස් වලින් හැදෙනවා බං සෛල වර්ග හතරක්. ලිම්ෆොසයිට් මේන්ලිම ලිම්ෆොසයිට් වර්ග දෙකක් හැදෙනවා. T ලිම්ෆොසයිට් බී ලිම්ෆොසයිට්. හරිනේ. ලිම්ෆොටික් ප්‍රොජෙනිටර්ස් වලින් ලිම්ෆොසයිට් හැදෙනවා. T ලිම්ෆොසයිට් බී ලිම්ෆොසයිට්. හරි. ඊගාට ඊට අමතරව හැදෙනවා නැචරල් කිලර් සෙල්ස් වී ඩෙන්ඩ්‍රිටික් සෙල්ස්. හරි. ඕවා තමයි හැදෙන සෙල්ස් වර්ග හතර. මොකේද මේ කොමන් ලිම්ෆොයිඩ් ප්‍රොජෙනිටර්ස් වලින්. හරිද? මොනවද අතර? ලිම්ෆොසයිට් P එකයි T එකයි. ඊගයි ඊපස්සේ ඩෙන්ඩ්‍රිටික් සෙල්ස් නැචරල් කිලර් සෙල්ස්. හරිද? හරිනේ MKC. ඒ තුන තමයි ඒ හතර තමයි හැදෙන්නේ ලිම්ෆොයිඩ් ප්‍රොජෙනිටර්ස් වලින්. ඊගාවට මයලොයිඩ් ප්‍රොජෙනිටර්ස් වලින් බලන් ආයි සෛල වර්ග තුනක් හැදෙනවා. WBC හැදෙනවා, ප්ලේට්ලට් හැදෙනවා, RBC හැදෙනවා. දැන් මෙතන හැදිච්ච ලිම්ෆොසයිට් කියන්නේ WBC තමයි. මේ මයලොයිඩ් ප්‍රොජෙනිටර්ස් එකේ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. WBC, RBC, ප්ලේට්ලට්. හරි. ප්ලේට්ලට් හැදෙන්නේ මොනවයින්ද? මෙගා කැරියෝසයිට් නේ. මෙගා කැරියෝසයිට් වලින් තමයි ප්ලේට්ලට් හැදෙන්නේ. හරි. ඊට පස්සේ එරිත්‍රොසයිට් හැදෙන්නේ, කියන්නේ RBC හැදෙන්නේ එරිත්‍රොබ්ලාස්ට් වලින්. හරි. එතකොට කොමන් මයලොයිඩ් ප්‍රොජෙනිටර් එක බෙදෙනවා මෙගා කැරියෝසයිට් එකක් බවට පත් වෙනවා එරිත්‍රොබ්ලාස්ට් එකක් බවට පත් වෙනවා. මෙගා කැරියෝසයිට් එක මොනවද වෙන්නේ? ප්ලේට්ලට් හැදෙනවා එරිත්‍රොබ්ලාස්ට් එක RBC වලට කන්වර්ට් වෙනවා. ඊගාවට ඊට පස්සේ හැදෙනවා ග්‍රැනියුලෝසයිට් ප්‍රොජෙනිටර්ස් උයි ඒ ග්‍රැනියුලෝසයිට් ප්‍රොජෙනිටර්ස් උයි. එතකොට ග්‍රැනියුලෝසයිට් ප්‍රොජෙනිටර්ස් ඒ ග්‍රැනියුලෝසයිට් ප්‍රොජෙනිටර්ස් වලින් හැදෙන WBC. WBC වල වර්ග අපි කියනවනේ බං. නියුට්‍රෝෆිල් තියෙනවා, එසොනෝෆිල් තියෙනවා, බේසෝෆිල් තියෙනවා, මොනොසයිට් තියෙනවා, ඊට පස්සේ ලිම්ෆොසයිට් තියෙනවනේ. ඒකේ අපි කතා කරන ග්‍රැනියුල්ස් තියෙන නැති ඒවා. එතකොට ග්‍රැනියුල් තියෙන ඒවාට කියන්නේ ග්‍රැනියුල් තියෙන ඒවා හැදෙන ප්‍රොජෙනිටර්ස් වලට කියන්නේ ග්‍රැනියුලෝසයිට් ප්‍රොජෙනිටර්ස්. හරි. එතකොට ග්‍රැනියුලෝසයිට් ප්‍රොජෙනිටර්ස් වලින් හැදෙන්නේ නියුට්‍රොෆිල්, බේසෝෆිල්, එසොනෝෆිල්. හරිනේ.
ඊගේ percentage ටික මතක තියාගන්න neutrophil 60යි basophil 101යි eosinophil 109යි. හරි. ඊට පස්සේ ඒ granulocytes හැදෙන progenitors වලට කියන්නේ ඒ granulocyte progenitors. ඒකට ඒ granulocyte progenitors වලින් හැදෙන්නේ monocytoid mast cell precursors. mast cell precursors. mast cell precursors කියන්නේ mast cell කියන්නේ බං ඒක tissue එකට ගියන් පස්සේනේ mast cell එක වෙන්නේ. ඒකට ඒක precursors හදනවා monocyte හදනවා. monocyte තමයි macrophages වලට convert වෙන්නේ tissue එක ඇතුළට ගියන් පස්සේ. හරි. ඔය ටික තමයි hematopoiesis එකේ phases එක. ඒ කියන්නේ bone marrow එක ඇතුලේ මේ කොහොමද මේ සෙල් එක හැදෙන්නේ hematopoietic stem cell එකෙන් පටන් අරගෙන. හරි. يعني කියහම බේසික් එකම කියන්න. ඉස්සෙල්ලා hematopoietic stem cell එක වෙනවා. මුලින්ම lymphoid progenitors තියෙනවා myeloid myeloid progenitors progenitors තියෙනවා. lymphoid progenitors වලින් හැදෙනවා හතරක් සයිඩ් වල. ඊට පස්සේ ඉන්නේ lymphocyte B lymphocyte T lymphocyte වෙනවා natural cells වෙනවා dendritic cells වෙනවා. ඊට පස්සේ myeloid progenitor cells වලින් හැදෙනවා RBC platelet WBC. WBC එක හැදෙන්න ඕනේ granulocyte progenitor cells වලින් ඒ granulocyte progenitor. ඊට පස්සේ RBC එක හැදෙන්න ඕනේ erythroblast progenitors. erythroblast. ඊට පස්සේ beta හැදෙන්න ඕනේ megakaryocytes. හරිනේ. ඒ ටික තමයි මචං hematopoiesis එක ගැන බේසික් එක. ඒතකොට හැදෙන තැන අනුව මේක හැදෙන විදිය මේක. හරිනේ. ඒ ගැන අයිඩියා එකක් තියාගනින්. ඊගාවට මචං අපි යමු erythropoiesis එකට. දැන් anemia ගැන අපි කතා කරන්නේ. ඒතර anemia ගැන කතා කරද්දී වන් erythropoiesis කියන ක්‍රියාවලිය ගැන අයිඩියා එකක් තියෙනවා. හරිද? එතකොට බං erythropoiesis කියලා කියන්නේ කරලම RBC හදන එක. හරිද? එතකොට RBC එකක් ගනින්කෝ. දැන් RBC එක ඇතුලේ මොනවද තියෙන්නේ? නිකන් mature RBC එකක් ගනින්කෝ මොනවද තියෙන්නේ RBC එකේ? RBC එක කියන එක ගත්තාම පස්සේ content එකේ මොනවද තියෙන්නේ? RBC එකේ plasma bottle තියෙනවා. ඒතකොට plasma bottle එක හැදෙන්න නම් අනිවාර්යයෙන්ම lipid ඕනේ, carbohydrate ඕනේ, protein ඕනේ. හරිනේ. දැන් අනිවාර්යයෙන්ම RBC හදන්න ඒ ටික ඕනේ නේද? ඒ ටික ඕනේ. ඊට පස්සේ අතර තියෙන විශේෂම සංඝටකය තමයි hemoglobin. hemoglobin හදන්න globulin protein ඕනේ alpha 2යි beta 2යි. හරි. ඊට අමතරව මොනවද ඕනේ? heme. heme එකේ තියෙන මොනවද? protoporphyrin ring එකයි iron එක. ferrous iron එක. හරිද? ඔය ටික නෙවන් තියෙන්නේ. ඔය ටික තමයි mature RBC එක තියෙන්නේ. හැබැයි ওই mature RBC එක හැදෙන ක්‍රියාවලියේදී බං ඕක ඇතුලේ DNA තියෙනවා. හැබැයි දැන් නැහැ. يعني mature නම් පස්සේ නැහැ. ඒක මොකද නියුක්ලියස් එක එළියට දානවනේ. ඊට කලින් ඕක ඇතුලේ DNA තියෙනවා. DNA අඩු වෙලා DNA එකපාරකට වැඩි වෙලා ආවහු කන්ඩෙන්ස් කරලා නියුක්ලියස් එක එළියට දාලා තමයි RBC එක හදන්නේ. හරි? ඊට රයිබෝසෝම් මුලින්ම තියෙනවා රයිබෝසෝම් උත් අයින් කරනවා. රයිබෝසෝම් තියෙන එක තමයි රෙටිකුලෝසයිට් කියලා කියන්නේ. රයිබෝසෝම් අයින් කරන් පස්සේ තමයි රෙටිකුලෝසයිට් එක mature RBC එක. හරි? එතකොට ඒ වගේ ඒ ටික ඉන්ටර්නල් ඕගන්ස් පුළුවන් තරම් අඩු කරනවා. ඉන්ටර්නල් ඕගන්ස් අඩු කරන්න හේතුව තමයි මොකද්ද? අර hemoglobin වල අරන් යන ඔක්සිජන් ඇතුළේ තියෙන ඉන්ටර්නල් ඕගන්ස් වලට යූස් කරන එක අඩු කරන්න තමයි මේවා කරන්නේ. අනිත් එක බං ඉන්ටර්නල් ඕගන් සෙල් එක වැඩි වෙන්න සෙල් එකේ ඩිමාන්ඩ් එක වැඩි. ඒ කියන්නේ ඔක්සිජන් ඩිමාන්ඩ් එක වැඩි. උඩ ඔක්සිජන් ඕන කරන ප්‍රමාණය වැඩිනේ. පුළුවන් තරම් බං ඌ ඉන්ටර්නල් ඕගන්ස් අඩු කරගත්තායින් පස්සේ උඩ ඕන ඩිමාන්ඩ් එක අඩුයි. කන්සම්ප්ෂන් එක අඩුයි. ඒක උඩ නිකන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න විතරක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේ. එතකොට මුලින් තියනවා DNA. හරිද? ඒ කියන්නේ DNA හදන්න ඕන කරන සංඝටකත් එතන RBC හදන්න අපිට ඕනේ. කියන්නේ folic acid, vitamin B12 කියන්නේ බං DNA හදන්න ඕන කරන ජාන. කොටස්. ඒකට ඒවත් ඕනේ මේ RBC එක හදන්න. ඒකට RBC එක හදන්න සරලව ඕනේ මොනවද? protein ඕනේ, carbohydrate ඕනේ, lipid ඕනේ, iron ඕනේ, vitamin B12 ඕනේ, folic acid ඕනේ. හරි ඔන්න ඒ කියන සංඝටක ඕනේ. ඒකට ඔය ටික ගන්න කොහොමද අපි? කෑම වලින්. හරිද? ඒකට අපි ගන්න කෑම වල තියෙනවා carbohydrate, protein, fat අරම set එක තියෙනවා. ඒවා ගත්තයින් පස්සේ ඉස්සෙල්ලාම ස්ටොමක් එකට එනවා. අපේ මචං එරිත්‍රොපොයිසිස් එකේදී ස්ටොමක් එක මචං සෑහෙන වැඩක් කරනවා. හරිද? ඒ වැඩේ තමයි බයි කියන්නේ ગેස්ට්‍රෙක්ටොමියක්. ස්ටොමක් එක අයින් කරොත් එහෙනම් බං ඒක එරිත්‍රොපොයිසිස් එකට කෙලින්ම බලපානවා. ඒකට හේතුව තමයි ස්ටොමක් එක දැන් ප්‍රශ්නයකට එහෙම දෙන්න පුළුවන් බං. ප්‍රීවියස් ඇබ්ඩොමිනල් සර්ජරි එකක් කියලා දුන්නොත් එහෙම ඒ කියන්නේ ඒක බං අනිවාර්යයෙන් අපි අහන්න ඕන එකක්. පේෂන්ට් කෙනෙක් ආවන් පස්සේ ඇනීමික් වෙලා උඩ අයන් ඩෙෆිෂියන්සි එකක් හරි විටමින් B12 එකක් හරි එන්න පුළුවන් ප්‍රධාන හේතුව තමයි ප්‍රීවියස් සර්ජරි. කියන්නේ කලින් සර්ජරි එකක් කළා උගේ ગેස්ට්‍රෙක්ටොමියක් කරලා හරි එහෙම නැත්නම් අයිලිය රිසෙක්ෂන් එකක් කරලා හරි. එහෙමත් නැත්නම් ඔපරේෂන් එකක් කරලා බවල් ඇඩිෂන් එකක් කළා බං අයිලියෝසීකල් හරි අයිලියෝකෝලික් හරි ෆිස්ටියුල එකක් හදුනොත් විටමින් B12 ඩෙෆිෂියන්සි එක නම් මම එන හැටි කියන්නේ හරි. දැන් මෙතන කියන්නේ ඒක අහන්න ඕන වැදගත් ප්‍රශ්නයක් ප්‍රීවියස් සර්ජරිස් කළා තියෙනවද කියන එක ඇබ්ඩොමිනල් සර්ජරිස්. ඒතකොට ස්ටොමක් එකේ තියෙන වැදගත් කාර්යය තමයි එකක් ඇසිඩ් රික්‍රේෂන් එක. හරිද? හේතුව බං
ඇසිඩ් වල තියෙනනේ H+ නේ ඇසිඩ් කියන්නේ. H+ ඕනේ බං ඩූඩෙනම් එකේ අයන් ඇබ්සෝබ් කරගන්න. අයන් ඇබ්සෝබ් කරගන්නේ කොහෙද? ඩූඩෙනම්. ඩූඩෙනම් එකෙන් තමයි අයන් ඇබ්සෝබ් කරගන්නේ. විටමින් B12 ඇබ්සෝබ් කරගන්නේ කොහෙද? අයිලියම් එකෙන්. හරි. එතකොට මේ මොකද්ද? GI tract stomach එකෙන් බං විටමින් B12 ඇබ්සෝබ් කරගන්න ඕන කරන ඉන්ට්‍රින්සික් ෆැක්ටර්ස් හදනවා. අයන් ඇබ්සෝබ් කරගන්න ඕන H+ හදනවා. හරිද? එරුණානේ. මේ කියන්නේ ස්ටොමක් එකේ වැදගත්කම. ස්ටොමක් එකෙන් ඇසිඩ් හදනවා. විටමින් B12 ඇබ්සෝබ් කරගන්න ඕන කරන ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක හදනවා. හරිද? දැන් දැන් අපි අයන් ඇබ්සෝබ් කරගන්න විදිය කතා කරමු. ඊට පස්සේ විටමින් B12 ඇබ්සෝබ් කරගන්න විදිය කතා කරමු. හරි? මුලින්ම දැන් අයන් එනවා. අපිට අයන් ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එක්ක ෆෙරික් ගන්න පුළුවන්, එක්ක ෆෙරස් ගන්න පුළුවන්. ෆෙරික් කියන්නේ Fe3+, ෆෙරස් කියන්නේ Fe2+. අපිට ඇබ්සෝබ් කරගන්න ලේසි ෆෙරස්ද ෆෙරික්ද? ෆෙරස් නේ ඇබ්සෝබ් කරගන්න ලේසි. ෆෙරස් තියෙන්නේ වැඩිපුර ශාකාහාරවලද සත්ත්වාහාරවලද? ෆෙරස් තියෙන්නේ බං සත්ත්වාහාරවල. ඒ කියන්නේ මස් වල තියෙන මස් වල තියෙන්නේ මචං ගොඩක් කෙලින්ම ෆෙරස්. හරිද? ශාකාහාරවල වැඩිපුර තියෙන්නේ ෆෙරික්. එතකොට ස්ට්‍රික්ට්ලි වෙජිටේරියන් නම් කවුරු හරි කෙනෙක් බං ඌ මස් මාළු කිරි පිටේ මුකුත් කන්නේම නැත්නම් ෆෙරස් උගේ වැඩෙන ප්‍රමාණය අඩුයි. වැඩිපුර ඉන්නේ ෆෙරික්. ෆෙරික් කියන එක බං ඇබ්සෝබ් කරගද්දී ඒක ෆෙරික් ෆෙරස් කරලා තමයි ඇබ්සෝබ් කරගන්නේ. ඒක පොඩ්ඩක් අමාරුයි. ඒක නිසා ස්ට්‍රික්ට්ලි වෙජිටේරියන් කෙනෙක්ට අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා ඉන්න රිස්ක් එක වැඩිද අඩුද? වැඩි. ඒතකොට අපි අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා එකක් කියලා හිතන මිනිස්සුන්ගෙන් ඒ ප්‍රශ්න වල තියෙනවා. අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා එකක් තියෙන කියලා සස්පෙක්ට් කරන එකෙක්ගෙන් ප්‍රශ්න අහන්නේ මොනවද කියලා අහුවෙන් පස්සේ අපි අහන්න ඕනේ. ඩයටරි පැටර්න් එකෙන්. ඒකේදී ඌ ස්ට්‍රික්ට්ලි වෙජිටේරියන් කියන එක කෙලින්ම මේ ප්ලස් පොයින්ට් එකක් අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා එකක් ගෙන්න. හරි? එතකොට ඒක. එතකොට ෆෙරස් වෙන්න පුළුවන් ෆෙරික් වෙන්න පුළුවන් ඈ. දැන් ෆෙරික් ආවා කියලා හිතන්කො. ෆෙරික් ආවොත් එහෙනම් බං ඔක දැන් ඩූඩනම් එකට එනවනේ. ඩූඩනම් එකට ආවයින් පස්සේ ඩූඩනම් එකේ තියෙන ඩූඩනම් සෙල්ස්. හරිද? මෙතෙන් ඩූඩනම් සෙල් එක. ඩූඩනම් සෙල් එකේ තියෙනවා බං දැන් මේක ඇවිල්ලා මේ ලේයර් එක ඇවිල්ලා ලුමිනල් එපිතීලියම් එක. හරිද? මේක ඇවිල්ලා මේ බ්ලඩ් වෙසල් එක පැත්තේ තියෙන. හරි ඒක මොකද කියන්නේ පැරයිටද? මතක නැහැ. හරි. කොහොම මේක ඇවිල්ලා බ්ලඩ් වෙසල් එක පැත්තේ තියෙන්නේ. මේක ඇවිල්ලා තින්නේ ලූමන් එක පැත්තේ. හරිද? તો ලුමිනල් මෙම්බ්‍රේන් එකේ තියෙනවා මචං මේ ඩුවඩනල් සයිටෝක්‍රෝම් B කියලා. හරිද? ඒක මතක තියාගන්න නේද මන්ද? කොහොම හරි ජස් මතක තියාගන්න සයිටෝක්‍රෝම් B තියෙනවා ලුමිනල් මෙම්බ්‍රේන් එකේ. ඒකෙන් බම් මේ ෆෙරික් එක ෆෙරස් කරනවා. හරිද? ෆෙරස් කරනවා. ෆෙරස් කරාම ඒ ෆෙරස් එක ඇතුළට යන්න H+ එකක් ඕනේ. අන්න එතනදී තමයි ස්ටොමක් එකේ ඇසිඩ් සික්‍රීෂන් එක වැදගත් වෙන්නේ. දැන් අපි හිතමුකෝ මූට පදන් ગેස්ට්‍රෙක්ටොමියක් කරලා දිනවා. දැන් ඇසිඩ් සික්‍රීෂන් එකක් නැහැ. ඒතකොට මෙතන H+ නැහැ. ඒතකොට මොකද වෙන්නේ? ඇබ්සෝබ් කරගන්න. ඒකයි මචං ඔය අයන් ඇබ්සෝබ් කරගද්දී අපි කියන්නේ යකඩ පෙති ගන්නකොට විටමින් C ගන්න ඇස්කෝබික් ඇසිඩ් නෙමෙයි. එතනොත් මේක ආම්ලික ගතියක් වෙනවනේ. ඒ වගේ. ඊට පස්සේ නිවිති කනකොට දෙහි දාලා ගන්න අර එමින් ඒක ආම්ලික ගතිය වැඩි කරන්න තමයි උන් කියන්නේ. ඊට පස්සේ අන්න ඒක. ඊට පස්සේ ગેස්ට්‍රෙක්ටොමියක් විතරද ස්ටොමක් එකේ ඇසිඩ් සික්‍රීෂන් එක අඩු කරන්න බලපාන්නේ. තව මොනවද ස්ටොමක් එකේ ඇසිඩ් සික්‍රීෂන් එක අඩු කරන්න බලපාන සාධක? peptic ulcer disease, ඊට පස්සේ gastritis, autoimmune gastritis වගේ ඒවා. autoimmune gastritis කියලා කියනකොට වෙනම කේස් එකක්. ඒක තියෙනනේ පැත්තේ GI ගාලේ. එතකොට මේ autoimmune gastritis කියලා කියන අපේ auto antibodies ගිහිල්ලා අපේ stomach එකේම තියෙන mucosa එකට ගහනවා. ඒකට acid secretion එක අඩු වෙනවා. එතකොට autoimmune gastritis, peptic ulcer disease ඒ වගේ condition වලදීත් බං acid secretion එක අඩු වෙනවා. එතකොට ඒවත් දාන්න ඕනේ. ඒකට iron deficiency anemia තියෙන patient කෙනෙක්ට මම නිකන් කියන්නම් iron deficiency කියලා කිව්වම බං අපි ඔළුවට ගන්නවනේ ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. හරි? මේක මෙතනට කියන එක ලේසියි. ඒතර පොඩ මේක ඇප්ලයි වෙන හැටි මතක් ගන්න. ප්‍රධානම හතර තමයි එක පළවෙනි එක බං dietary intake එක. ඒක තමයි iron deficiency anemia එකක් ඉන්න කොමන්ම බලපාන dietary intake එක. හරි? ඒ කියන්නේ ඌ ගන්නේ strictly vegetarian diet එකක්ද, මස් මාළු කන්නද, ඒ වගේ තන්දර ටික එක. ඊට පස්සේ බං ඌගේ dietary intake එක අවුලක් නැහැ. ඒ කියන්නේ ඌ ගන්නවා හොඳට iron. ඒ වුණාට ගන්න අයන් absorb කරගන්නවා. ඒ කියන්නේ absorption එකේ අවුලක් නේ. ඒතර absorption එකේ අවුලක් වෙන්න පුළුවන් හේතු තමයි gastrectomia, gastritis, peptic ulcer disease ඒව ගැන අහන්න ඕනේ අන්න එතනදී. ඊට පස්සේ අහන්න ඕනේ මෙතන celiac disease, ඊට පස්සේ inflammatory bowel disease, Crohn's වගේ ඒවා. ඒව නිසා duodenum එකට damage එකක් ගන්න පුළුවන්. ඒතර මෙතන අවුලක් නැහැ, මෙතන තමයි අවුල තියෙන්නේ. අන්න ඒ වගේ condition අහන්න ඕනේ එතනදී. ඒතර dietary intake එකත් අවුලක් නැහැ, absorption එකත් උගේ අවුලක් නැහැ. ඉතින් හොඳට absorb කරගන්නවා. අනිත් එක demand එක වැඩි. ඒ කියන්නේ උඩ absorb කරගත්තාට දැන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා උඩ අයන් ඕනේ. ඒ කියන්නේ මොනවා වගේ වුන්ද?
ප්‍රෙග්නන්ට් කට්ටියට අයන් වැඩිපුර වන්න මොකද ළමයටත් දෙක අයන් උන් අනිත් ඒවා පොඩි උන් කියන්නේ වැඩි ඉක්මනට ග්‍රෝ වෙනවනේ ඒක ග්‍රෝ වෙන උන්ට අයන් ඕන තව මෙන්ස්ට්‍රුවල් පීරියඩ් එකේ ඉන්න කට්ටියට ඒ කට්ටියට ඕනේ මොකද ඒගොල්ලෝගේ අයන් ලොස් එක වැඩිනේ ඒක ඇවිල්ලා ඩිමාන්ඩ් එක පැත්තට දෙනවා ලොස් එක පැත්තට දෙනවා හරි එතකොට අනිත් එක තමයි ඌගේ ඩයටරි ඉන්ටේක් එකත් අවුලක් නැහැ ඇබ්සෝප්ෂන් එකත් අවුලක් නැහැ ඩිමාන්ඩ් එකත් අවුලක් නැහැ මොකද ඊළස් ලොස් එක වැඩි හරි ලොස් එක වැඩි වෙන්න පුළුවන් හේතු තමයි ක්‍රොනික් බ්ලීඩින් කියන්නේ ක්‍රොනික් GI බ්ලීඩින් වෙන්න පුළුවන් අපර් GI බ්ලීඩින් ලෝවර් GI බ්ලීඩින් වෙන්න පුළුවන් හිමැට්ටියුරියා වෙන්න පුළුවන් හිමොප්ටයිසිස් වෙන්න පුළුවන් වොමිටින් වෙන්න පුළුවන් ඊට පස්සේ මිනිස්ට්‍රෝල් එකත් ඒකත් එතනටත් දාන්න පුළුවන් ඒ වගේ කන්ඩිෂන් එකවල ලොස් වෙන එක. ඔන්න ඔය හතරම ඔලිය තියාගෙන දැම්ම ප්‍රශ්න අහනවා. එතකොට ඒක තමයි මේක කිව්වේ මෙතන අර ස්ටොමැක් එකේ වැදගත්කමයි මෙතන වැදගත්කමයි එතනට අපිට තමයි ඇප්ලයි වෙන්නේ. ඊට පස්සේ දැන් ඇසිඩ් ඕනේ. ඒතකොට H+ උයි Fe2+ එකයි ෆෙරස් එකයි ඇතුළට ගන්නවා බං මේ ඩුඩෙනල් සෙල් එක ඇතුළට. ඒ ගන්නේ ඩයිවලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් කියන ට්‍රාන්ස්පෝර්ටර් එක හරහා තමයි ගන්නේ. මේ ඩයිවලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් කියන එක මොකද තියාගන්නේ? ඕක තව තැනක යෙදෙනවා. මම ඒක එතනදී කියන්න නැත්නම් ඔක්කොම කවලම් වෙනවා. ඩයිවලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් කියන තමයි ඇතුළට ගන්න. හරි. ඇතුළට ගත්තයින් පස්සේ වන් මේ ෆෙරස් එක දිනවනේ. ෆෙරස් එක අපේ බං මෙහෙම එකක් තියෙනවා. අපේ දැන් දවසකට බං අපේ අයන් ලොස් වෙන්නේ අර මතක විදියට මතක නෑ මම කොච්චරද කියලා 1 මිලිග්‍රෑම් දුවන්න. හරි. ඒ වගේ ප්‍රමාණයක් තමයි ලොස් වෙන්නේ. ඒ කියන්නේ ඇඟෙන් ලොස් වෙන්නේ බං. නෝමල් ලොස් වෙන්නේ ඒ වගේ ප්‍රමාණයක්. එතකොට ඒ ලොස් 1 to 2 මිලිග්‍රෑම්ස් විතර අයින් වෙන්නේ ඒ වගේ ප්‍රමාණයක්. ඒ අයින් වෙන්නේ බං අපේ මේ එපිතීලියල් සෙල්ස් ෂෙඩ් වෙලා GA එපිතීලියම් එකේ සෙල්ස් ෂෙඩ් වෙලා ඒ වගේ වෙලා තමයි අයන් ලොස් වෙන්නේ. හරිද? එතකොට බං අපේ ඇඟේම හැමතිස්සෙම අයන් ලොස් වෙන ප්‍රමාණයට තමයි ගන්නෙ. කොයි වෙලාවකත් අපි අයන් වැඩිපුර ගත්තා කියලා ඒ ඔක්කොම ඇඟට ගන්න නැහැ. මොකද හේතුව අපේ ඇඟේ අයන් වැඩි වුණොත් එහෙනම් බං හීමොසිඩරෝසිස්, හීමොක්‍රොමැටෝසිස් වගේ කන්ඩිෂන් එන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් අපේ ඇඟෙන් හැදිලා තියෙන්නේ අයන් වැඩි වුණොත් ඇඟේ ඇබ්සෝප්ෂන් එක මෙතනින්ම නතර කරලා දාන්න කියලා. හරි? එතකොට දැන් අයන් ගන්නවනේ. ඒ ගන්නේම මචං ඩෝඩිනල් සෙල් එකේ තියෙන ඇපොෆෙරිටින් කියලා සංගතයක්. ඇපොෆෙරිටින් නේ. ෆෙරිටින් කියන එක අහලා තියෙනවනේ. ඇපොෆෙරිටින් කියලා එකක් තියෙනවා. මේ ඇපොෆෙරිටින් එකට අර ෆෙරස් එක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනාම පස්සේ ෆෙරිටින් හැදෙනවා. ෆෙරිටින් හැදෙනවා. දැන් ෆෙරිටින් කියන මොකද කියලා දන්නවනේ. ෆෙරිටින් කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් නේ මත. ෆෙරිටින් එකෙන් කරන්නේ මම ස්ටෝර් කරලා තියාගන්න. හරිද? ට්‍රාන්ස්ෆෙරින් තමයි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. හරි. ඒකට ෆෙරිටින් කියලා කියන්නේ ආදේශම මොකක් හරි ටිෂුව එක අයන් ස්ටෝර් කරලා තියාගන්න විදිය තමයි ෆෙරිටින් කියලා කියන්නේ. ඒක සීරම් ෆෙරිටින් වෙන්න පුළුවන්, ටිෂුව එකක් වල මේ ඩෝඩිනල් සෙල් එක ඇතුලේ ෆෙරිටින් වෙන්න පුළුවන්, ලිවර් එක ඇතුලේ වෙන්න පුළුවන්. කොහේ හරි තැනක අයන් තැම්පත් කරලා තියාගන්න විදිය තමයි ෆෙරිටින් කියන්නේ. ඒකට ෆෙරිටින් හැදෙනවා. ඒකට ෆෙරිටින් තමයි ස්ටෝර් කරලා තියාගන්නේ ඩෝඩිනල් සෙල් එකේ. ඊගාවට වෙන්නේ දැන් මේක ඇබ්සෝබ් කරගන්න ඕන ලේ වලට මේ ෆෙරිටින් එක ආයේ කඩනවා බා. කඩලා ඇපොෆෙරිටින් එක තියලා ෆෙරස් එක ආපහු එළියට දානවා. අරකින් ලේ වලට දානවා. ඒ දාන්නේ මචං ෆීරෝපෝටින් කියන ට්‍රාන්ස්පෝර්ටරෙන් තමයි දාන්නේ. දැන් ඩෝඩිනල් සෙල් එක ඇතුළට ගත්තේ ඩයිවලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් එකෙන්. සෙල් එකෙන් බ්ලඩ් වලට දාන්නේ ෆීරෝපෝටින් ට්‍රාන්ස්පෝර්ටර් වලින් තමයි දාන්නේ. හරි. ඊගාවට දැන් ෆීරෝපෝටින් එකෙන් එළියට දාන්න Fe2+. Fe2+ එක මචං ඒ වුණාට සර්කියුලේෂන් එකේ අපිට අරන් යන්න බෑ. Fe2+ එක Fe3+ කරලා තමයි අරන් යන්න ඕනේ. එතකොට ආපහු ඒකේ තියෙනවා හෙෆෙස්ටින් කියලා සංගඩකයක් මොකක්ද ඒක කන්වර්ට් එකක්. ඒ කන්වර්ට් එකෙන් Fe2+ එක Fe3+ කරනවා ලේවල. හරිද? Fe3+ එක ඊගාවට සර්කියුලේෂන් එකට දාලා සර්කියුලේෂන් එකේ තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් කරන එක. අයන් ට්‍රාන්ස්පෝර්ට් කරන මොනවද? ට්‍රාන්ස්ෆෙරින් එකට සම්බන්ධ කරලා ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඕක තමයි ඇබ්සෝප්ෂන් වෙන ක්‍රියාවලිය. හරිද? ඊගාවට දැන් උඹ හිතහන්කෝ අපේ දැන් උඹට ආරම්භ ප්‍රශ්නයක් ගෙනනේ. දැන් ඇඟේ ලේවල අයන් වැඩි වුණාම අයන් ඇබ්සෝප්ෂන් එක අඩු කරන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ මෙහෙම මචං. අපේ සීරම් අයන් ලෙවල් එක වැඩි වුණාම ඒකෙන් මචං මෙහෙම වෙනවා. දැන් මේ ට්‍රාන්ස්ෆෙරින් තියෙනවනේ. ඔය ට්‍රාන්ස්ෆෙරින් සර්කියුලේෂන් එකේ යනවනේ බං. ගියයින් පස්සේ liver එකේ තියෙනවා මචං මේකට රිසෙප්ටර්ස්. හරිද? මේකට රිසෙප්ටර්ස් තියෙනවා. එතකොට ඒව වෙilla බං අපේ සීරම් අයන් ලෙවල් එක වැඩි වුණාම මේක ගිහිලා ට්‍රාන්ස්ෆෙරින් එකට බයින්ඩ් වෙච්ච අයන් එක ගිහිල්ලා බං අර liver එකට liver එකේ තියෙන රිසෙප්ටර් එකට බයින්ඩ් වෙනවා. බයින්ඩ් නම් පස්සේ liver එකකින් ඩිටෙක්ට් කරගන්න මූගේ සීරම් අයන් ලෙවල් එක වැඩි කියලා. එතකොට liver එකෙන් හදනවා හෙප්සිඩින් කියලා සංගඩකයක්. කෙමිකල් එක. හෙප්සිඩින් කියලා. හෙප්සිඩින් එක ඇවිල්ලා මචං හෙප්සිඩින් එක liver එකේ ඉඳන් ඇවිල්ලා මේ ඩෝඩනම් එකේ තියෙන ෆීරෝපෝටින් කියන ට්‍රාන්ස්පෝර්ට් එක බ්ලොක් කරනවා. බ්ලොක් කරාම අයන් මෙතනින් ඇබ්සෝබ් කරගන්න. හරිද? අන්න එහෙම රෙගියුලේට් කරන සීරම් අයන් එකේ ඇබ්සෝප්ෂන් එක.
ඕනට වැඩි ඇබ්සෝබ් කරගත්තොත් එහෙම වෙන්නේ අර කතන්දරේ. හරි? ඒක තමයි තියෙන්නේ. අයන් වැඩි වුණාම මේකේ සික්ටර්ස් වලට වෙන්නලා හැප්සිඩීන් හදනවා. ඔව්. මේකේ දිනා ට්‍රාන්ස්ෆෙරින් එක ඇවිල්ලා මෙම්බ්‍රේන් ට්‍රාන්ස්පෝර්ටර්ස් තියෙනවා liver එකේ. ඒකට බයින්ඩ් වෙලා FP3+ එක ඇතුළට ගන්නවා. FP3+ එකෙන් කියන්නේ liver එකේ FP3+ විතර වැඩි වෙනවනේ. එතකොට liver එකෙන් කරන්නේ hepcidin synthesis කියන synthesis එක කරලා hepcidin එළියට දානවා. hepcidin ගිහිල්ලා කරන්නේ මෙන්න මෙතන තියෙන pyroprotein transport එක බ්ලොක් කරලා FP2+ absorb කරගන්න මේ ලේවල් එකට දාන එක අඩු කරනවා. ඒ කියන්නේ මේක ඩුඩනල් සෙල් එක ඇතුළේ රිටේන් කරලා තියා ගන්නවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඕක තමයි බං අයන් ඇබ්සෝප්ෂන් එක වෙන සිද්ධ ක්‍රියාවලිය. හරි. ඊගාවට ඒක හරි. ඊට පස්සේ විටමින් B12 ඇබ්සෝප්ෂන් එක ගැන මෙතන කතා කරලා ඉවරද නැත්නම් විටමින් B12 එක මෙගල්බ්ලාස්ටික් ඇනීමියා කියලා කතා කරනවද? එහෙම කරමු. නැත්නම් කවුලන් ගන්න. හරි. ඒක හරි. ඊට පස්සේ බං තා පොඩි නිකන් අයිඩියා එකක් දාන්නම්. මේක නෑ අපි අනිත් කැලේ ටික බං ඒ තැන් වලදී කතා කරමු. මම කයිරින් ගැන මේකදී කතා කරමු. මොකද මේ ස්පිරොසයිටෝසිස් හෙරිඩිටරි ස්පිරොසයිටෝසිස් ගැන ස්ට්‍රක්චර් එක හදන්නේ කොහොමද? ඒකේ මේ RBC එකේ මේ බයිකන් කිව් ෂේප් එක එන්නේ කොහොමද කියලා එතනදී කතා කරමු. ඊට පස්සේ මේක හිමොග්ලොබින් ඩිග්‍රේඩේෂන් එක ගැන දැන් කතා කරමුද? හිමොලයිටික් ඇනීමියා වල කතා කරමු. හිමොලයිටික් ඇනීමියා ඒතර ලේසිනේ. ඒක හරි. ඒක හරි. මේ කැලේ මත එච්චරම වැදගත් නෑ. මම ඕන මේ කැලේ නිකන් ජස්ට් කියන්නම්. මෙහෙම සීන් එකක් තියෙනවා. මේ හිමොපොයිටික් ස්ටෙම් සෙල් එකේ ඉඳන් RBC එකක් හැදෙන පියවර ටික. ඒතකොට හිමොපොයිටික් ස්ටෙම් සෙල් එක තියෙනවා. ඒක බං ප්‍රෝ එරිත්‍රොබ්ලාස්ට් එකක් වෙනවා. හරිද? අර අපි කිව්වේ එරිත්‍රොබ්ලාස්ට් වලින් තමයි RBC එක හැදෙන්නේ කියලා. ඒතකොට ප්‍රෝ එරිත්‍රොබ්ලාස්ට් එකක් වෙනවා. ප්‍රෝ එරිත්‍රොබ්ලාස්ට් එක මචං ජීන් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක වැඩි වෙන මේකේ ජීන් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක වැඩි වුණායින් පස්සේ ඒක බේසොෆිල් එකක් වෙනවා. බේසොෆිල් කියන්නේ RBC කියන්නේ WBC නෙමෙයි. බේසොෆිලික් එරිත්‍රොබ්ලාස්ට්. බේසොෆිල් කියලා කියන සාමාන්‍ය අපි නිල් පාට නේද? ඒක නිල් පාටට තමයි පේන්නේ. නිල් පාටට පේන්න හේතුව බං අර ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක නිසා mRNA ලෙවල් එක වැඩි එකේ. ජස්ට් අයිඩියා එකක් ගනින් මේක ලොකුවටම ඕනේ මේ mRNA ලෙවල් එක වැඩි වුණාම ඒක බ්ලූ කලර්ඩ් ඒක නිසා බේසොෆිලික් එරිත්‍රොබ්ලාස්ට් කියලා කියනවා. හරි. ඊට පස්සේ බං ට්‍රාන්ස්ලේෂන් එක වෙනවා. ඒ කියන්නේ mRNA එකෙන් RBC ප්‍රෝටීන් හදන්න පටන් ගන්නවා. ට්‍රාන්ස්ලේෂන් එක උනායින් පස්සේ ඒකට කියනවා පොලික්‍රොමැටික් එරිත්‍රොබ්ලාස්ට් කියලා. හරිද? ඉස්සෙල්ලම හෙමොටොපොයිටික් ස්ටෙම් සෙල් එක එරිත්‍රොබ්ලාස්ට් එකක් වුණා. ඒකේ ජීන් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක වෙලා mRNA වැඩි වුණායින් පස්සේ ඒකට කියනවා බේසොෆිලික් එරිත්‍රොබ්ලාස්ට් කියලා. ඒකේ mRNA වැඩි. ඊට පස්සේ mRNA ට්‍රාන්ස්ලේෂන් එකක් වෙලා ප්‍රෝටීන් හදන්න පටන් ගන්නවා. එතකොට ඒකට ප්‍රෝටීන් ලෙවල් එකයි mRNA දෙකම වැඩි වුණායින් පස්සේ කියන්නේ හිමොග්ලොබින් උයි mRNA දෙකම වැඩි වුණාම මේකට කියනවා පොලික්‍රොමැටික් එරිත්‍රොබ්ලාස්ට් කියලා. පොලික්‍රොමැටික් කියලා කියන්නේ බං හිමොග්ලොබින් වැඩි නිසා රතු පාටයි mRNA වැඩි නිසා නිල් පාටයි නිලුයි රතුයි එකතු වෙච්ච පාටක් කියන්නේ. දම් පාටට උරු පාටක් තමයි පොලික්‍රොමැටික් එකේ තියෙන්නේ. හරි. ඊට පස්සේ කන්ඩෙන්සේෂන් එකක් වෙනවා. කන්ඩෙන්සේෂන් කියලා කියන්නේ බං mRNA අර එකට එකතු කරලා කන්ඩෙන්ස් වෙලා mRNA අඩු හිමොග්ලොබින් වැඩි එකකට කන්වර්ට් කරන එකට කියනවා ඕතොක්‍රොමැටික් එරිත්‍රොබ්ලාස්ට් කියලා. එතකොට නිල් පාට අඩු වෙනවා රතු පාට වැඩි වෙනවා ටික ටික. ඒකට ඕතොක්‍රොමැටික් එරිත්‍රොබ්ලාස්ට් එක රතු පාට වැඩි. ඊගාවට වෙන්නේ මේකේ තියෙන අර කන්ඩෙන්ස් කරලා mRNA DNA ඔක්කොම ඒක නියුක්ලියස් එක එළියට දානවා. එළියට දැම්මයින් පස්සේ නියුක්ලියස් එක එළියට දැම්මයින් පස්සේ ඒකට කියනවා රෙටිකියුලෝසයිට් එක. රෙටිකියුලෝසයිට් එක අපි දැන් මැද ටික දන්නේ නැහැ. ඕතොක්‍රොමැටික් එරිත්‍රොබ්ලාස්ට් පොලික්‍රොමැටික් එරිත්‍රොබ්ලාස්ට් බේසොෆිලික් එරිත්‍රොබ්ලාස්ට් ඒවා ඉතින් එච්චර ඕනේ නැහැ. මම මේ නිකන් කියුනේ ජස්ට් අයිඩියා එකක් ගන්න. ඊට රෙටිකියුලෝසයිට් එක හදනවා. රෙටිකියුලෝසයිට් එක RBC මේ නියුක්ලියස් නැහැ, මයිටොකොන්ඩ්‍රියා නැහැ, රයිබෝසෝම් තියෙනවා. ඒක එළියට දැම්මම පස්සේ සර්කියුලේෂන් එකේ දවසක් ඇතුළත රයිබෝසෝම් ටික අයින් කරගන්න ස්ක්‍රීන් එක කරා යද්දි ඒ ගිහලා මැචුර් එරිත්‍රොසයිට් එකක් බවට කන්වර්ට් වෙනවා. මැචුර් එරිත්‍රොසයිට් එකක් වුණාන් පස්සේ ඒකේ අර බයිකන්ගේව් ෂේප් එක තියෙන ලස්සනට ෆ්ලෙක්සිබිලිටි එක හොඳයි. ඒකට කැපිලරිස් හරහා යන්න පුළුවන් මොකුත් අවුලක් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මම මැචුර් එරිත්‍රොසයිට් එක උනාන් පස්සේ ඒකේ බයිකන්ගේව් ෂේප් එක තියෙනවා. හරි. බයිකන්ගේව් ෂේප් එක මේන්ටේන් වෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒකේ අවුල යන්නේ කොහොමද කියලා කතා කරමු ස්පියරොසයිටෝසිස් වලදී. එතකොට ඒක හරි මචං. හරිනේ. ඊට පස්සේ අපි යමු අර බිලිරුබින් හදන එක ටිකක් කතා කරමු හිමොලයිටික් ඇනීමියා කියනවා. හරි. එතකොට හරි. ඊට පස්සේ යම්බන් ඇනීමියා ගැලලට මේ දැන් ඉස්සෙල්ලා කිව්වේ
ඉන්ට්‍රොඩක්ෂන් එක. එතකොට එතන කතා කරා හිමටොපොයිසිස් කියන්නේ මොකද්ද? හිමටොපොයිසිස් එක වෙන්නේ කොතනද? මේ ඒක ක්‍රියාවලිය කොහොමද හිමටොපොයිටික් ස්ටෙම් සෙල් එකේ ඉඳන් වෙන්නේ? ඊට පස්සේ RBC එක හදන්න ඕන කරන සංඝාඩ වේදික මොනවාද? ඒව ඇබ්සෝබ් කරගන්නේ කොතනින්ද? කොහොමද අයන් ඇබ්සෝබ් කරගන්නේ? ඒක තමයි කතා කරන්නේ. හරි ඇනීමියා කිය ගත්තාම පස්සේ ඇනීමියා වල මොකද්ද මේ ඩෙෆිනිෂන් එක? හිමොග්ලොබින් ලෙවල් එක අඩුයි නෝමල් රේන්ජ් එකට වඩා අඩුයි. අරම කියන්නේ කොහොමද? ගාඩයක් කියන්නේ බා හිමොග්ලොබින් අඩුයි නෝමල් රේන්ජ් එකට වඩා ඒක මේ බලපාන්නේ ඒජ් එක, සෙක්ස් එක සහ ෆිසියොලොජිකල් ස්ටේට් එක අනුව. හරිද? ඒකයි. ඒ කියන්නේ ඩෙෆිනිෂන් එක උත් anemia is reduced hemoglobin level less than normal range according to the sex, age and physiological state. يعني sex එක අනුව වෙනස් වෙනවනේ. ගෑනු පිරිමි කෙනෙක්ට වඩා ගෑනු කෙනෙක්ගේ තියෙන ඕන ප්‍රමාණය අඩුයි. රේන්ජ් එක අඩුයි. ඊළඟ වයසට යන්න තියෙන ඕන ප්‍රමාණය අඩුයි. ඊළඟ ෆිසියොලොජිකල් ස්ටේට් එක අනුව වෙනස් වෙනවා. ප්‍රෙග්නන්සි ආරාමයේදී වෙනස් වෙනවා. ඒක නිසා ඉන්නේ ඒවට අනුව තමයි අපි බලන්නේ හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන්. හරි. එතකොට අපි ඒක තමයි ඇනීමියා කියන්නේ. ඊට පස්සේ අයන් ඩෙෆිෂන්සි ඇනීමියා කියලා කියන්නේ මොකක්ද කියලා ගොත් සරලවම අයන් අඩු වීම නිසා තමයි ඇනීමියා කියන්නේ. ඒකනේ. එතකොට බං ඇනීමියා ටයිප්ස් වලින් ඇනීමියා ටයිප්ස් තියෙනවා බං ඇනීමියා. අයන් ඩෙෆිෂන්සි ඇනීමියා තියෙනවා. ඇනීමියා and chronic disease තියෙනවා. මෙගලොබ්ලාස්ටික් ඇනීමියා තියෙනවා. හිමොලයිටික් ඇනීමියා තියෙනවා. ඔය වගේ ඇනීමියා ටයිප් ගොඩක් තියෙනවා. ඕකෙන් most common type එක තමයි අයන් ඩෙෆිෂන්සි ඇනීමියා කියලා කියන්නේ. හරිද? ඒතකොට අයන් ඩෙෆිෂන්සි ඇනීමියා එකේ මචං මේ වෙන හැටි අර වෙන හැටි කිව්වනේ. එකක් තමයි පළවෙනි එක මොකද්ද? අයන් ඩෙෆිෂන්සි ඇනීමියක් එන හැටි. එන අයන් ඩෙෆිෂන්සි එකක් එන හැටි. පළවෙනි එක ඉන්ටේක් එක අඩු. දෙවෙනි එක ඇබ්සෝප්ෂන් එක අඩු වෙලා ඩිමාන්ඩ් එක වැඩි වෙලා ඊට පස්සේ ලොස් එක වැඩි වෙලා. ලොස් එක වැඩි වෙලා. ලොස් එක වැඩි වෙලා. ඒ විදිහට ඒ පිළිවෙල මත තියන්නේ. හැමදෙස්සම අරම හිතන්න. අයන් ඩෙෆිෂන්සි නෙවෙයි ඇනීමියා කියන්නේ අයන් ඩෙෆිෂන්සි නේ. අයන් ඩෙෆිෂන්සි එක එන්නේ කොහොමද? පළවෙනි එක අයන් ගන්න එක අඩුයි. ගත්තට කියලා හිතන්න. ගත්තට ඇබ්සෝප්ෂන් එක වැඩි. ඇබ්සෝප්ෂන් කරගත්තට ඩිමාන්ඩ් එක වැඩි. ඩිමාන්ඩ් එකත් අවුලක් නැහැ. ඇබ්සෝප්ෂන් එකත් අවුලක් නැහැ. ගන්න එකත් අවුලක් නැහැ. ලොස් එක වැඩි. ඒ වගේ. හරිනේ. ඊට පස්සේ දැන් ඕන මේක බං ඇනීමියා පේෂන්ට් කෙනෙක් ගැන පොදු ක්ලිනිකල් ෆීචර්ස් ටිකක් තියෙනවා. හරිද? එකක් තමයි SOB. SOB එන්නේ ඩිමාන්ඩ් එක වැඩි. ඒ කියන්නේ බං මෙහෙමයි වෙන්නේ. දැන් උගේ ඇත්තටම සර්කිට් මේ රෙස්පිරේෂන් ටැක් එක අවුල නැහැ. දැන් උගේ බං ඔක්සිජන් දැන් අයන් අඩුයි හිමොග්ලොබින් එක අවුල්නේ. ඒතර හිමොග්ලොබින් එක අයන් ඕනේ නේ ඔක්සිජන් එක ට්‍රාන්ස්පෝර්ට් කරන්න. දැන් ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් හරියට වෙන්නේ නැහැ නේ බං. ඒතකොට පර්ෆියුෂන් එක ටිෂු වල අඩුයි. ටිෂු පර්ෆියුෂන් එක අඩුයි. අනිත් එක ඔක්සිජන් සැචුරේෂන් එක අඩුයි. එතකොට වෙන්නේ බං ඩිටෙක්ට් කරගන්නේ දැන් මුගේ රෙස්පිරේටර් ටැක් එක අවුලක් නැහැ. එනකොට ඒක කම්පන්සේට් කරගන්න හදනවනේ. ඒතර කම්පන්සේට් කරන්න හදන්නේ පුළුවන් තරම් ටැකින් න්‍යායයක් දීලා වෙන්ටිලේෂන් එක වැඩි කරලා ඔක්සිජන් වැඩිපුර අරගෙන ඊට පස්සේ හයි අවුට්පුට් මේ හાર્ට් එක වර්ක් ලෝඩ් එක වැඩි හાર્ට් එකෙන් පුළුවන් තරම් පම්ප් කරනවා. මොකද අර වෙන්ටිලේෂන් එක වැඩි වෙන්න බං ලං වලට පර්ෆියුෂන් එක වැඩි කරන්න එක. මොකද වෙන්ටිලේෂන් එක වැඩි වෙලා පර්ෆියුෂන් එක අඩු වුණොත් එහෙම CQ මිස්මැච් එකක් යනවා. ඒක නිසා අපිට දැන් ඔක්සිජන් අඩුයි කියලා දැනුනම වෙන්ටිලේෂන් එක වැඩි කරනවා. වෙන්ටිලේෂන් එක වැඩි කරලා විතරක් නෙමෙයි පර්ෆියුෂන් එක වැඩි කරනවා. ඒතකොට හાર્ට් එකත් වැඩ කරනවා වැඩි. ටැකිකාඩියා එනවා. කාඩියක් අවුට්පුට් එක වැඩි වෙනවා. වෙන්ටිලේෂන් එක වැඩි වෙනවා. ටැකිප්නියා එනවා. ඔය සිම්ප්ටම්ස් ටික එනවා. ඒතකොට ටැකිප්නියා එනවා කියලා කියන්නේ SOB එනවා. ඒතකොට ෂෝට්නස් ඔෆ් බ්‍රෙත් එනවා. ෆැටිග් කියලා කියන්නේ හරිනේ. ෆැටිග් කියන්නේ උඩ ටක් ගාලා මාංශ වෙනවා. දුවන්න කරන්න, ඇවිදින්න කරන්න මාංශ වල වැඩක් කරන්න බෑ ටක් ගාලා මාංශ වෙනවා. මොකද ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ නැහැ නේ හරියට. ඊට පස්සේ හાર્ට් එකේ වර්ක් ලෝඩ් එක වැඩි. හරිනේ. හේතුව දන්නවනේ. වර්ක් ලෝඩ් එක වැඩි. ටැකිකාඩියා එනවා. හරිනේ. ඊට පස්සේ ඩිසිනස් එකක් යනවා. ඩිසිනස් කියලා කියන්නේ බං ඉතින් බ්‍රේන් එකට බ්ලඩ් සප්ලයි එක ඔක්සිජන් සප්ලයි එක අඩුයි. හරි. පයිලට් කොයිලිනෝජියා කියන්නේ අර නියපොතු වල මයික්‍රෝ නියුට්‍රිෂන් ඩෙෆිෂන්සි එකක් කියන එකනේ. ඒ වෙනවා. ඔව් ස්පූන් නේල්ස්. ඊට පස්සේ හෙයාර් ලොස් එකක් එනවා. පිකා එනවා. පිකා කියලා කියන්නේ බං අර ෆුඩ් නොවන සබ්ස්ටන්ස් කන එක. කෑම නෙමෙයි මැටි අරවා මේවා හිමොග්ලොබින් නා මැටි කා ඔව් බිත්ති වල වරිච්ච බිත්ති වල ගන්න මැටි කනවා කියන්නේ. අන්න ඒක සීන් එකට තමයි පිකා කියලා කියන්නේ. හරිද? ඒවා. ඕවා තමයි බං තියෙන්නේ. සිම්ප්ටම්ස් ටික තියෙන්නේ ඕවා. ඕවා තමයි කියන්නේ මේ අයන් ඩෙෆිෂන්සි ඇනීමියා විතර නෙමෙයි කොහොමත් ඔය ටික එනවා. පිකා තමයි අර අයන් ඩෙෆිෂන්සි ඇනීමියා වලට පිකා කොයිලිනෝයිකියා තමයි පොඩ්ඩක් ස්පෙસિෆික්. අනිත් ඒවා ඉතින් SOB ෆැටිග් වර්ක් මේ හાર્ට් එකේ වර්ක් ලෝඩ් එක වැඩි ටැකිකාඩියා ටැකිප්නියා ඩිසිනස් කියන එක පොදුවේ ඇනීමියා වලට එන ෆීචර්ස්. හරි. ඊගාවට බං
ඒක හරි. එතකොට දැන් ඇනීමියා එක එන ටික අර ටික කෝසස් ටික හරිනේ. ඊගාවට අපි යමු බ්ලඩ් පික් මේ කොහොමද ඒකේ දෙන මේ සිම්ප්ටම්ස් ටික. සිම්ප්ටම්ස් නේ ක්ලිනිකල් අර ඉන්වෙස්ටිගේෂන් ෆයින්ඩින්ග්ස් ටික මොනවද කියලා. එතකොට දැන් බ්ලඩ් පික්චර් එක ගන්න ඕනේ. බ්ලඩ් පික්චර් එක මොනවා වගේද? මයික්‍රොසෙටික් දැන් මෙහෙම හිතමු හරි. මේ වෙනවා. දැන් ඔබලාට පේෂන්ට් කෙනෙක් එනවා. මේ ප්‍රශ්නයක් ගෙන විදියම ගමුකෝ. පේෂන්ට් කෙනෙක් එනවා. මේ SOB, fatigue මේ කියන සිම්ප්ටම් ඩිසිනස් හරහා සිම්ප්ටම්ස් එක එනවා පේෂන්ට්. ටැකිප්නියා ඩයිකාඩියක් එනවා. එතකොට මේ ඔබ සස්පෙක්ට් කරන්නේ ඇනීමියා කියලා. හරිද? ඔබට එකපාරට අයන් ඩෙෆිෂන්සි ඇනීමියා කියලා කියන්න බෑනේ. කීයක එනවා. එතකොට ඔබ ඉස්සෙල්ලාම කරන ඉන්වෙස්ටිගේෂන් එක මොකක්ද? ෆුල් බ්ලඩ් කවුන්ට් එක. ෆුල් බ්ලඩ් කවුන්ට් එක අංක එකට ෆුල් බ්ලඩ් කවුන්ට් එක. ෆුල් බ්ලඩ් කවුන්ට් එක මොකක්ද උඹ බලන්නේ? හෙමොග්ලොබින් බලන්න ඕනේ. ඊට පස්සේ RBC level එක බලන්න ඕනේ. RBC බලන්න ඕනේ, හෙමොග්ලොබින් බලන්න ඕනේ, MCV, MCV, MCH, MCHC ඒ ටික බලන්න ඕනේ. හරිද? එතකොට ඒ ටිකෙන් උඹට ගන්න පුළුවන් idea එකක් MCV එක බලලා main corpus කියලා volume එක බලලා මේක macrocytic ද microcytic ද කියලා උඹට බලා ගන්න පුළුවන්. ඊගාට MCH වලුවෙන් පස්සේ hyperchromic ද කියලා බලා ගන්න පුළුවන්. දැන් අයන් ඩෙෆිෂන්සි එකක් නම් උගේ ඉන්නේ RBC කවුන්ට් එක අඩුයි. මේ hemoglobin කවුන්ට් එක අඩුයි. හරිනේ. ඊගාට උඹ කරනවා බ්ලඩ් පික්චර්. නේද? බ්ලඩ් පික්චර් කරාන් පස්සේ බ්ලඩ් පික්චර් එකේ එන්නේ අයන් ඩෙෆිෂන්සි නම් hyperchromic microcytic anemia. ඇයි hyperchromic කියන්නේ? hemoglobin concentration අඩුයි. hemoglobin concentration එක අඩුයි නේ බං. අයන් ඕනේ නේ hemoglobin හදන්න. අයන් නැතුව hemoglobin හදන්නේ නැහැ. ඒතකොට hemoglobin concentration එක අඩුයි. ඇයි microcytic? මැචුර් වෙලා නැහැ. මැචුර් වෙලා නැති එක නෙවෙයි බං. මැචුර් වෙලා නැති වුණාම වෙන්නේ මෙගලෝබ්ලාස්ටික් නේ. මේක වෙන්නේ බං ඉතින් RBC එක බං සයිස් එක තීරණය වෙන්නේ තියෙන hemoglobin ප්‍රමාණය අනුව. hemoglobin ප්‍රමාණය අඩු වුණාම ඕවන් සයිස් එක අඩුයි. එතකොට මේ microcytic anemia එකක් කියන්නේ. ඒතර microcytic hyperchromic anemia එකක් උරු වෙනවා. හරිද? ඊගාවට මිති daily loss එක 1 mg නේ. ඊගාවට බං අපේ බං දැන් මේ අර බං කිව්වේ daily loss එක 1 mg වුණාට අපි සාමාන්‍යයෙන් ගන්නවලු දවසකට බං 10 to 20 mg විතර ගන්නවලු. හරි? ඒතර මේව ගත්තට මේකෙන් absorb කරගන්න බං අපේ ලේ වලට දවසකට 10%. ඒ කියන්නේ 1 to 2 mg තමයි ගන්න. ඊට වැඩිය ගන්න නැහැ. loss වෙන ප්‍රමාණය තමයි ගන්න. මොකද එහෙම වැඩි වුණොත් එහෙම අර hemochromatosis, hemosiderosis වගේ එනවා. hemochromatosis එකේ hemosiderosis එකේ වෙනස මොකක්ද කියන්නේ? hemosiderin කියන්නේ මරණ කියන්නේ. ඒක මචං අන්නේ තුනේ වෙනස මතක තියන්න. හරි. දැන් සීරම් නෙමෙයි පෙරිටින් තියෙනනේ. පෙරිටින් කියලා අපි කිව්වේ ටිෂු එකක මොකක් හරි අපොපෙරිටින් එකට අයන් එකක් සම්බන්ධ කරලා ටිෂු එක අයන් තැම්පත් කරලා තියාගන්න ඉතින් තමයි පෙරිටින් කියලා කියන්නේ. හරි. පෙරිටින් බං දැන් පෙරිටින් නේ පෙරිටින් ඔක්කොම එකතු වෙලා ටිෂු එක පෙරිටින් ගොඩක් එකට එකතු වෙලා හැදෙන එකට තමයි හිමොසිඩරින් කියලා කියන්නේ. හරිද? ඒතකොට ටිෂු එක තමයි ඒක හැදෙන්නේ. ඒතකොට හිමොසිඩරින් ගොඩක් ටිෂු එක හැදෙන එකට කියන්නේ හිමොසිඩරෝසිස් කියලා. හරිද? හරිනේ හිමොසිඩරෝසිස් කියලා තමයි කියන්නේ. ඒතකොට ටිෂු එක තමයි ඒක වෙන්නේ. ඒකෙන් මම ටිෂු එකේ ඩැමේජ් එකක් එන්නේ නැහැ. කියන්නේ ටිෂු ඩැමේජ් එකක් එක්ක නෙමෙයි හිමොසිඩරෝසිස් එක වෙන්නේ. ජස්ට් අයින් තැම්පත් වීම විතරයි. ඕක බං හිමොසිඩරින් තැම්පත් වෙලා ඒකෙන් ඕගන් ෆේලියර් එකක් එනවා. දැන් අපි හිතමු liver එකේ හිමොසිඩරින් තැම්පත් වෙලා liver failure එකක් එනවා. අර අපි කතා කරේ හිමොක්‍රොමැටෝසිස් නිසා සිරෝසිස් වෙන්න පුළුවන් කියලා. ඒ වගේ liver failure එකක් එනවා. එතකොට ඒකට කියන්නේ හිමොක්‍රොමැටෝසිස් කියලා. ඒතර ඕගන් ඩැමේජ් එකක් එක්ක වෙනවා නම් අයින් තැම්පත් වෙන එක කියන්නේ හිමොක්‍රොමැටෝසිස්. ඕගන් ඩැමේජ් එකක් නැතුව වෙනවා නම් ඒ කියන්නේ හිමොසිඩරෝසිස්. හරි. ඊට පස්සේ කෝසස් දෙක අරනේ අයන් ඩෙෆිෂන්සි ඇනීමියා එකේ ඉන්ටේක් එක අඩු වෙනවා. මම ඒකට හේතු දෙක කියන්නම්. ඉන්ටේක් එක අඩු වෙන්න ඒක තමයි බං most common cause එක. ඒක බං ඉන්ෆන්ට් ලට බලපානවා ගොඩක්. හරිද? දැන් අර අපි කතා කරන්නේ ඉන්ෆන්ට් දාස් කතා කරේ. ඒකේ ඉන්ෆන්ට් ලට බලපාන්න හේතුව මොකද්ද ප්‍රධාන වශයෙන්? breast feeding. ඒ කියන්නේ බං හේතුව මේකයි. ඌම දැන් තනිකර breast feeding මතනේ බං හදාපොත් red meat අරම වෙන කිසි දෙයක් නැහැ. අයන් ඕන කරන ටික හම්බෙන්නේ මේකෙන්. එතකොට අනික බං ඒ කාලේ තමයි බං fetal life එකේ fetal hemoglobin ටික convert වෙන කාලේ මේකට. මේ ඇඩල්ට් ඒවට කන්වර්ට් වෙන විදිය තමයි ඒ කාලේ තමයි කන්වර්ට් වෙන්නේ. එතකොට hemoglobin RBC breakdown එක වැඩි, RBC හදන එකත් වැඩි. එතකොට මම RBC breakdown එක වෙනකොට එතන අයන් ප්‍රයෝජනයට ගන්නවා. රීසයිකල් කරලා ආපහු හදන්න ගන්නවා. ඒක හරි.
මේ ඒ වුණාට බං දැන් උගේ හදන එක වැඩිනේ. ඒක උඩ අයන් ඕන කරන ප්‍රමාණය වැඩි. අර අපි ඒවන අයන් ඩිමාන්ඩ් එක වැඩි කියලා පොඩි එකේ වර්ධනය වෙන කාලේ. ඒක අයන් ඩිමාන්ඩ් එක වැඩි. ඒකට අයන් උඩ සම්පූර්ණයෙන් ලැබෙන බ්‍රෙස්ට් මිල්ක් වලින්නේ. හැබැයි බං බ්‍රෙස්ට් මිල්ක් වල අර මස් මාළු වල වගේ අයන් ගොඩක් නැහැ. බ්‍රෙස්ට් මිල්ක් වල අයන් එච්චර සැචුරේෂන් යන්නේ නැහැ. ඒක නිසා අපි බ්‍රෙස්ට් මිල්ක් හොඳට කෙනෙක් උඩ හොඳට බ්‍රෙස්ට් මිල්ක් දෙන්න ඕනේ උඩ අවශ්‍ය කරන අයන් ප්‍රමාණය හම්බෙන්නේ. එතකොට අම්මා කෙනෙක්ගේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා උ බ්‍රෙස්ට් මිල්ක් ෆීඩින් එක අවුල් හරි මොකක් හරි කේස් එක නිසා බ්‍රෙස්ට් ෆීඩින් එක අඩු වුණොත් එහෙම උඩ අයන් ඩෙෆිෂියන්සි එකක් ටක් ගාලා එනවා. ඒක. උඹට මතකනේ අර කතන්දරේ ෆිසියොලොජිකල් ජොන්ඩිස් එක මතකනේ? ෆිසියොලොජිකල් ජොන්ඩිස් කියලා කියන්නේ බං සාමාන්‍යයෙන් පොඩි එකට ෆිසියොලොජිකලි එන්න පුළුවන්. ඒක පැතොලොජිකල් කෝස් එක නෙමෙයි. ඒක එන්න හේතුව තමයි මේ පොඩි කාලේ එකක් තමයි පොඩි කාලේ දැන් RBC වල ලයිෆ් ස්පෑන් එක අඩුයි. අනිත් එක තමයි හිමොග්ලොබින් ෆීටල් හිමොග්ලොබින් වලින් ඇඩල්ට් හිමොග්ලොබින් වලට දැන් මාරු වෙන කාලේනේ. ඒවල ෆීටල් හිමොග්ලොබින් කඩන ප්‍රමාණය වැඩි. කඩනකොට අර ප්‍රොටෝෆයිරින් එකෙන් බිලිරුබින් හදනවනේ. බිලිවඩින් හදලා බිලිවඩින් රිඩක්ටර්ස් වලින් බිලිරුබින් හදනවනේ. ඒතර බිලිරුබින් ලෙවල් එක ඇඟේ වැඩි වෙනවා ඩක් දාලා. අර කාලේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙන කාලේ. බිලිරුබින් වැඩි වුණාට බිලිරුබින් අයින් කරන්න අපි කොන්ජුගේට් කරන්න බෑ අයින් කරන්න. කොන්ජුගේට් කරගන්න බෑ. ලිවර් එක මැචුව නැහැ. හරිද? ලිවර් එක මැචුව නැහැ. ඒක ලිවර් එක මැචුව නැති නිසා හරියට කරගන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් ඉපදිලා මට මතක නැහැ දවස් ගාන හරියට. ඒ දවස් ගානක් ඇතුළත උඩ ජොන්ඩිස් එන එක සාමාන්‍යයි. හැබැයි එහෙම වුණාමත් බං බ්‍රෙස්ට් ෆීඩින් එක හරියට උන්නේ නැත්තම් බ්‍රෙස්ට් ෆීඩින් හරියට උන්නේ නැත්නම් එහෙම අපේ ඇඟේ අර දැන් ලිවර් එකේ බං මේක මේ ට්‍රාන්ස්පෝර්ට් කෙනේ බිලිරුබින් එක අන්කොන්ජුගේට් එක කොන්ජුගේට් කරන්නේ අර ග්ලූකරොනික් ඇසිඩ් ඇවිල්ලා ග්ලූකරොනික් ඇසිඩ් එකට සම්බන්ධ වෙලා නේ බං ග්ලූකරොනික් ඇසිඩ් එක හදන්න බං අපිට ලැක්ටෝස් ඕනේ. ඒ කියන්නේ මොකක් හරි සීනි සුගර් කන්ටෙන්ට් එකක් ඕනේ. ඒකට ලැක්ටෝස් නේ අපිට හම් වෙන්නේ කිරි වලින්. ඒතර කිරි දුන්නේ නැහැ කියලා කියන්නේ බං උඩ එනර්ජි නැහැ ඒක හදාගන්න. ඒකට එනර්ජි නැති නිසා ලිවර් එකට වැඩ කරන්න පුළුවන් වුණත් අර ග්ලූකරොනික් ඇසිඩ් එක නැති නිසා මේ කොන්ජුගේෂන් එක හරියට කරගන්න බැහැ. එතකොට බිලිරුබින් ලෙවල් එක නිකම්ම වැඩි වෙනවා. ඒකට ඔන්න ඔය කියන කන්ඩිෂන් දෙක නිසා තමයි උට ෆිසියොලොජිකල් ජොන්ඩිස් එක මම නිකන් කිව්වේ ෆිසියොලොජිකල් ජොන්ඩිස්. ඒක. ඒතර ඉන්ෆන්ට්ලට ඉන්ටේක් එක අඩු වෙන බලපාන නිසා තමයි බ්‍රෙස්ට් ෆීඩින්. හරිනේ. ඊට පස්සේ වෙජිටේරියන්. මම කිව්වේ වෙජිටේරියන් එකේ නන් හීම් අයන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ Fe3+ තියෙන්නේ. ඒක නිසා ඇබ්සෝප්ෂන් එක අමාරුයි. ඒ නිසා ස්ට්‍රික්ට්ලි වෙජිටේරියන් කට්ටියටත් ඉන්ටේක් එක අඩු වෙන්න පුළුවන්. ඒකට ඇබ්සෝප්ෂන් එක අඩු වෙන හේතුව තමයි ગેස්ට්‍රික් ඇසිඩ් සික්‍රියේෂන් එක අඩු වෙන එක, ગેස්ට්‍රෙක්ටොමි, ඉන්ෆ්ලමේටරි බවල් ඩිසීස්, සීලියක් ඩිසීස් අරම යනවා. ඊට පස්සේ ඩිමාන්ඩ් එක වැඩි වෙන අවස්ථාව තමයි children adolescents ලා රැපිඩ් ග්‍රෝ වෙන කට්ටිය, pregnancy කට්ටිය. loss එක වැඩි වෙන අවස්ථාව තමයි GI bleeding, ඊට පස්සේ gastric ulcers, heavy menstrual bleeding, hookworm infection අරම ඒවා. hookworm infection කියන්නේ blood loss එක නේ. loss එක වැඩි වෙන අවස්ථාව. ඒවා තමයි මේ තියෙන causes ටික. ඊගාවට බං අපි හරි දැන් අයන් ඩෙෆිෂියන්සි ඇනීමියක් වෙනවනේ මම මේක ඇලම මේ දිගටම කියන්නේ අර මේ ෆ්ලෝ එක දාගෙන නැත්නම් අපිට ජස්ම මතක තියාගන්න විතරයි වෙන්නේ දැන් මේක මම කියන්නේ මේක මතක තියාගන්නවට වැඩිය අයන් ඩෙෆිෂියන්සි ඇනීමියාගේ පොයිකිලොසයිඩෝසිස් උයි ඇනයිසයිඩෝසිස් එනවා කියලා මතක තියාගන්නවට වැඩිය මම මෙහෙම මතක තියාගන්න එක ලේසියි අයන් ඩෙෆිෂියන්සි ඇනීමියක් එනවා හිමොග්ලොබින් සින්තේසිස් එක අඩුයි ඒතර ඔක්සිජන් කැරියින් කැපැසිටි එක මොකද වෙන්නේ අඩුයි ටිෂු වලට ඔක්සිජන් අරන් එන එක මොකද වෙන්නේ අඩුයි. එතකොට ටිෂු හයිපොක්සියා එකක් වෙන එක වැඩි. හරියට ටිෂු හයිපොක්සියා එකක් වෙනවනේ. එතකොට අර කිව්වා වගේ හයිපොක්සියා ඉන්ඩියුසිබල් ෆැක්ටර් ඇක්ටිවේට් වෙනවා කිඩ්නි එකේ. ඒකෙන් එරිත්‍රොපොයිඩින් හදනවා. හරියට එරිත්‍රොපොයිඩින් වැඩ කරනවා බෝන් මැරෝ උඩ. බෝන් මැරෝ වල වැඩ කරාන් පස්සේ බෝන් මැරෝ එකෙන් RBC හදන එක මොකද වෙන්නේ? වැඩි කරනවා. වැඩි කරාට අයන් අඩු වෙනවා. එතකොට මොනවද හැදෙන්නේ? මැචුව RBC හදන්නේ ඉමැචුව RBC. ඉමැචුව RBC හදනවා වැඩි වෙනවා. ඒතකොට ඉමැචුව RBC හදද්දි බං RBC එක අපිට හරියට අපේ ස්ට්‍රක්චර් එකට හදාගන්න බෑ. එතකොට බං RBC එකේ එක එක සයිස් වල RBC හැදෙනවා එක එක හැඩවල RBC හැදෙනවා. ඔබට දන්නවද? ඒකයි මම දැන් කිව්වේ ඔබට මේ පොයිකිලොසයිටෝසිස් උයි ඇනයිසයිටෝසිස් වෙන විදිය. හරි. ඒතකොට එරිත්‍රොපොයිඩින් වැඩ කරනවා බෝන් මැරෝ එකේ වැඩිපුර. ඒතකොට බෝන් මැරෝ එකෙන් මේ RBC එක එක හැඩවල ඒවා එක එක සයිස් වල ඒවා හදන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මේ සයිසස් වෙනස් වෙන එකට කියන්නේ මොකද්ද? සයිසස් වෙනස් වෙන එකට කියන්නේ ඇනයිසයිටෝසිස්. හරි ඇනයිසයිටෝසිස් තමයි සයිසස් වෙනස් වෙන එක. ෂේප් වෙනස් වෙන එක කියන්නේ පොයිකිලොසයිටෝසිස්. දැන් අපි දන්නවනේ බං අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා වලට තියෙන ටිපිකල් මේ සෙල් එක මොකද්ද? පෙන්සිල් සෙල්ස්. මතකද පෙන්සිල් සෙල්ස්? ඒතර පෙන්සිල් සෙල්ස් කියන්නේ වෙනම හැඩයක සෙල් එකක්. එතකොට ඒ වගේ පොයිකිලොසයිටෝසිස් ඇනයිසයිටෝසිස් එනවා. එතකොට බං අපි ෆුල් බ්ලඩ් කවුන්ට් එක බලද්දි බං ඒකේ වළනවා රෙඩ් සෙල් ඩිස්ට්‍රිබියුෂන් විත් කියලා එකක්. ඒ කියන්නේ මොකද රෙඩ් සෙල් ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි.
රෙඩ් සෙල් ඩිස්ට්‍රිබියුෂන් විත් කියනවා රෙඩ් සෙල් දැන් අපේ තියෙනවනේ බං යම් කිසි ප්‍රමාණයක්. ඕක එකම සයිස් එකේ එකම හැඩේ රෙඩ් සෙල් නම් රෙඩ් සෙල් ඩිස්ට්‍රිබියුෂන් විත් එක එන අඩුයි. ඒ කියන්නේ බං ඕක ඩිස්ට්‍රිබියුෂන් එක නෑ බං එක වගේම යුනික් හැම සයිලෙම එක වගේ. එක එක හැඩ තියෙද්දි එක එක සයිසස් තියෙද්දි බං විත් එක වැඩි. ඔය එන රේන්ජ් එක තියෙනවා බං. රේන්ජ් එක සයිස් රේන්ජ් එක ෂේප්. හරි ඒතකොට රෙඩ් සෙල් ඩිස්ට්‍රිබියුෂන් විත් එක වැඩි. එතකොට අයන් ඩිවිෂන් ඇනීමියා එකක් තියෙන එකකගේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරොත් රෙඩ් සෙල් ඩිස්ට්‍රිබියුෂන් එක වැඩි. හරි. ඊගාවට අපි යමු මේ බ්ලඩ් පැරාමීටර්ස් වලට. එතකොට දැන් අපි මූගේ දැන් මේ ටික දැම්මම අයන් ඩිවිෂන් ඇනීමියා එක එනවා. අර විදිහට ප්‍රසන්ට් වෙනවා. අපි බලනවා මේගේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරලා මේ RBC අඩුයි, හිමොග්ලොබින් අඩුයි. ඊට පස්සේ බලනවා බ්ලඩ් පික්චර් එක කරලා බ්ලඩ් පික්චර් එකේ මේ මයික්‍රොසිටික් හයිපෝක්‍රොමික් ඇනීමියා. එතකොට අපි හිතනවා මූට අයන් ඩිවිෂන් ඇනීමියා කියලා. හැබැයි මයික්‍රොසිටික් හයිපෝක්‍රොමික් ඇනීමියා එකක් එන්න පුළුවන්. එකම හේතුව අයන් ඩිවිෂන් ඇනීමියාත් නෙවෙයි. ඒක තැලසීමියා වල එන්නත් පුළුවන්. ඇනීමියා ඉන් ක්‍රොනික් ඩිසීස් වල ලේට් ස්ටේජ් එකේ එන්නත් පුළුවන්. එතකොට මේ අපි ඊට පස්සේ බලනවා අයන් ස්ටඩි එකක් කරනවා. සීරම් අයන් ස්ටඩි එක. ඒක සීරම් අයන් ස්ටඩි එක කරායින් පස්සේ මොන වගේ එකක් දෙන්නේ අපිට අයන් ඩිවිෂන් ඇනීමියා එකේ. ඒ කියන්නේ සීරම් අයන් වලින්ම පටන් ගන්න. සීරම් අයන් කොහොමද මොකද? සීරම් අයන් අඩු. සීරම් අයන් අඩු. හරි. ඊට පස්සේ පෙරිටින් සීරම් පෙරිටින් මොකදනේ? අඩුයි. හරි ඊට පස්සේ TIBC වැඩි. ආයි ඔව් ඒ කියන්නේ බලන්නේ ප්‍රධානම ස්ටැටික් වගේ තුනද ඒ තුනද බලන්න. එතකොට බ්ලඩ් පැරාමීටර්ස් හදා හිමොග්ලොබින් ලෙවල් එක අඩු එක හරි MCV එක වැඩන්නේ MCV අඩුයි. ඊට පස්සේ සීරම් අයන් ස්ටඩිස් වල සීරම් අයන් අඩුයි. හරි සීරම් අයන් අඩු නම් තමයි සීරම් පෙරිටින් ගැන අයන කියාගන්න එක සීරම් පෙරිටින් අඩුයි. ඊගාට ඇයි ටෝටල් ලෑන්ඩ් බයින්ඩින් කැපැසිටි එක වැඩි වෙන්නේ? සර්කියුලේටින් ඔක්සිජන් ප්‍රමාණය ඒ කියන්නේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුයි. ඔක්සිජන් ටෝටල් ලෑන්ඩ් බයින්ඩින් කැපැසිටි ටෝටල් ලෑන්ඩ් බයින්ඩින් කැපැසිටි කියලා කියන්නේ බං දැන් ට්‍රාන්ස්ෆෙරින් වලනේ බං අයන් බයින්ඩ්ලා ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. එතකොට ඒකේ බං දැන් බයින්ඩ් වෙන්න අයන් නැහැ නේ බං. එතකොට අයන් බයින්ඩ් වෙන්න පුළුවන් කැපැසිටි එක වැඩි. අයන් වැඩි වුණා කියලා කියන්නේ දැන් ඔබ හිතංගෝ ට්‍රාන්ස්ෆෙරින් 10ක් තියෙනවා කියලා. ඒක එකකට 3ක් සම්බන්ධ කරගෙන මම නිකන් කියන්නේ. එකට 3ක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකට 30ක් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් අයන් සීරම් අයන් හොඳට තියෙනවා නම් ওই 30ම සම්බන්ධ වෙලානේ තියෙන්නේ. එතකොට කැපැසිටි එකක් නැහැ නේ. එතකොට එකක් තියෙයි අපි හිතමු අයක අයන් එකයි තියෙන කියලා. එතකොට අයන් බයින්ඩින් කැපැසිටි එක වැඩි නේ. ඒක නිසා අන්න එක තමයි ටෝටල් ලයින් බයින්ඩින් දෙන කැපැසිටි එක වැඩි. අන්න එක ටෝටල් ලයින් බයින්ඩින් කැපැසිටි කියලා කියන්නේ. ඊට පස්සේ එහෙම හිතන්න. ඊගාවට මේ රෙඩ් සෙල් ඩිස්ට්‍රිබියුෂන් විත් එක වැඩි. හරිනේ. ඔය ටික තමයි තියෙන්නේ. ඊගාට ඉතින් ඌව ඔහොම ගත්තන් පස්සේ දැන් හරිය මොයන් ඩිවිෂන් ඇනීමියා එකක් තියෙන එකේ අපිට තව දුරටත් ඕන නම් මේක තැලසීමියාමද කියලා වෙන් කරලා අඳුර ගන්න ඕන නම් ඉතින් හිමොග්ලොබින් ඉලෙක්ට්‍රොපොලිසිස් එකක් හයි පර්ෆෝමන්ස් HPLC එකක් හයි පර්ෆෝමන්ස් ලික්විඩ් ක්‍රොමැටෝග්‍රැෆි එකක් ඒ වගේ එකක් කරන්න පුළුවන්. දැන් මෙතන අයන් ඩිවිෂන්ස් එකක් කියලා අපිට පේනවා. එතකොට අපි උඩ ට්‍රීට්මන්ට් වලට යනවා. එදාට කිව්වේ අයන් ඩිවිෂන් ඇනීමියා නම් ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? අයන් සප්ලිමන්ට් දෙනවා. අයන් සප්ලිමන්ට් දෙනවා. අයන් සප්ලිමන්ට් දීලා ඊට පස්සේ තමයි ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් වලට යන්නේ. ඩයටරි අයන් වැඩි කරනවා. ඊට පස්සේ අන්ඩර්ලයින් කෝස් එකක් තියෙනවා නම් බ්ලීඩින් හරි මොකක් හරි එමුදිලා ඒක කරෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔකේ ෆිසියොලොජිකල් ස්ටේට් එක අනුව ඩිමාන්ඩ් එක වැඩි නම් ඒ ඩිමාන්ඩ් එකට ගැලපෙන විදිහට දැන් ප්‍රෙග්නන්සි එකට දෙන ප්‍රමාණය කෙනෙක්ට දෙන ප්‍රමාණය නෙමෙයි නෝමල් එකකට දෙන්නේ වගේ. ඒක වෙනස් කරනවා. ඊට පස්සේ හිමොග්ලොබින් ලෙවල් එක ගොඩක් අඩු නම් එතකොට අපිට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකට යන්න ඕන නම් ඒකට යනවා. බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකට යද්දී සාමාන්‍යයෙන් බලනවා මෙහෙම. සාමාන්‍ය කෙනෙක් නම් නෝමල් කෙනෙක් නම් නෝමල් කෙනෙක්ට අපි 7.5ට වඩා අඩු වෙනවා අපිට අවුලක් නැහැ බලා ගන්න පුළුවන්. 7.5ට වඩා අඩු වුණොත් තමයි බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකට යන්නේ. හැබැයි හිතමුකෝ සෙප්සිස් හරි මේ MI එකක් කරලා ගෙදින එක කියලා. ඒකට ඔය කොහොමද දැන් MI එකක් තියෙන එකට heart rate oxygen supply එක අඩුයි නේද? ඒකට එහෙම එකෙක්ගේ 7.5ට යන අඩු වෙනවා අපිට බලන් ඉන්නද? ඒකට 9.5ට අඩු වෙච්චම ටක් ගාලා බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එක කරන්න ඕනේ. ඒ වගේ. ඊට පස්සේ අන්ඩර්ලයින් ට්‍රීට්මන්ට් අන්ඩර්ලයින් කන්ඩිෂන් වල ට්‍රීට් කරන්න. මොකදයි මැනේජ්මන්ට් එකේදී. අයන් ඩිවිෂන් ඇනීමියා එකේ තියෙන්නේ ওই ටික තමයි. මොනාරි ප්‍රශ්නයක් තියෙනවද? ඒතකොට ඒකේ ඉන්වෙස්ටිගේෂන් පැත්ත දැන් අපිට ප්‍රශ්නයක් වගේ ආවත් මේ ඉන්වෙස්ටිගේෂන් පැත්තනේ ගොඩක් එන්නේ. ඔව්. ඒතකොට ඒක අඳුර ගන්න එතකොට ෆුල් බ්ලඩ් කවුන්ට් එකෙන් එනවා RBC එකයි හිමොග්ලොබින් එකයි MCV NCH MCH එකට එනවා. RDW එක බලන්න වැඩි වෙනවා. ඊට පස්සේ අයන් ස්ටඩිස් වලින් සීරම් අයන් බ්ලඩ් පික්චර් අනිවාර්යෙන් කියනවා. බ්ලඩ් පික්චර් එකේ හයිපෝක්‍රොමික් මයික්‍රොසිටි මේක පෙන්සිල් සෙල්ස් වල එනවා. ඊට පස්සේ අයන් ස්ටඩිස් වලින් ස්පෙරිටින් අඩුයි
අයන් අඩුයි වෙරටින් අඩුයි ටෝටල් TIBC එක වැඩි. වැඩි තමයි ඒක තැලසීමියා වලට આવත් එහෙම තැලසීමියා වලට આવොත් බං තැලසීමියා වල සීරම් අයන් වැඩි. සීරම් අයන් වැඩි, ෆෙරටින් normal low high, ටෝටල් අයන් බයින්ඩින් කැපැසිටි එක අඩුයි. මගේ ටෝටල් අයන් බයින්ඩින් කැපැසිටි වැඩි නෑ. උන්ගේ ඒකත් කරනවා ඒකත් එක්ක දැන් තැලසීමියා නම් අර ටිකක් වෙනවා. PLC එකයි මොකකින් ඉලෙක්ට්‍රොෆෝරෙසිස් එක. හරිනේ. කවුද මාසානි මොනාරි ප්‍රශ්නයක් තියෙනවද? ඉන්න තව තියෙනවා. හරි. ඊගාවට එනං අය ඇනීමියා and chronic disease බලමුද? ඒක තමයි මම මේ හදලා තින්නේ අර විදියට. most common cause එක මේ iron deficiency anemia, second most common cause එක තමයි anemia and chronic disease. ඒක. හරි. දැන් මම මේ ටික අර වෙන වෙනම ඔළුවට මේ කරන් පස්සේ ඒක ඔළුවට දාගනින්. iron deficiency anemia කියලා අර නිකන් හිතා මං කියන iron deficiency එකේ මුලින් ඉඳන් කැල්ල උඹ ආයි පාරක් මේක බලන්න නැතුව හිතා මේ කොහොමද එන්නේ කියලා කියපු පිළිවෙලට මතක් කරගන්න. දැන් ඇප්ලයි කරනවා ඔබ ඔය විදිහට තමයි ඉතින් ඇප්ලයි වෙන්නේ අරගෙන යන්නේ. සිම්ප්ටම් එක එනවා පේෂන්ට් කෙනෙක් දීලා එක්ක ඉන්වෙස්ටිගේෂන් ආවා. ඒ නැත්නම් ඉන්වෙස්ටිගේෂන් රිසල්ට්ස් ටික දීලා මේක මොකක්ද iron deficiency එකද තැලසීමියාද කියලා බලන්නේ. හරි. ඊට පස්සේ ඇනීමියා and chronic disease කියද්දි බං මුලින්ම ඇනීමියා ගැන මොකක්ද කියලා දන්නවා. එතකොට ඇනීමියා එක එන්නේ මොකක් නිසාද? chronic disease එක නිසා. හරිද? ඒ කියන්නේ chronic disease එක නිසා තමයි දැන් මේ ඇනීමියා එක එන්නේ බං. ඒක තමයි ඇනීමියා and chronic disease කියලා කියන්නේ. එතකොට මෙතන chronic disease කියලා අපි කියන්නේ බං infections, malignancy, diabetic, autoimmune disorders. හරිද? infection, malignancy, diabetic, autoimmune disorders. මේ හතරේ උඹට විශේෂත්වයක් පේනවා මොනවද? මේ හතරම මොනවද? මේවයි මොනවද? මේවෙන් මචං chronic inflammatory condition එනේවනේ බං. diabetic, autoimmune disease, malignancy, infections කියලා කියන්නේ බං ඒවා chronically තියෙනකොට chronic inflammation එකක් එනවනේ. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඒතර මේවා නිසා මේවා chronically තියෙනකොට chronic inflammation එකක් එනවා. හරිද? chronic inflammation එක නිසා වෙන්නේ මොකක්ද නේද මෙතන එකපාර කියනද මම විස්තර කරන්න chronic inflammation එක නිසා වෙන්නේ බං release වෙනවා inflammatory cytokines. හරි? දැන් animal malignancy, infection, diabetic, autoimmune condition තියෙනවා chronically. ඒක උඩ chronic inflammation එකක් තියෙනවා. ඒකට chronically යෝගේ inflammatory cytokines release වෙනවා. ඒකට inflammatory cytokines මොනවද අපි දන්නේ? histamine, interleukin, ඊට පස්සේ tissue necrotic factor alpha, interferon gamma ඕවනේ බන් තියෙන්නේ. ඕකෙන් මෙතනට වැදගත් වෙන්නේ බන් tissue necrotic factor alpha, interferon gamma, interleukin 6, interleukin 10 තමයි වැදගත් වෙන්නේ. හරිද? මේ anemia and chronic disease කියන එකට. ඒකෙදි වෙන්නේ මෙහෙමයි. දැන් tissue necrotic factor alpha, interferon gamma තියෙනවනේ බන්. ඕවා කිඩ්නි එකේ වැඩ කරනවා. කිඩ්නි එකේ වැඩ කරාම උඹට තේරෙනවනේ anemia RBC ප්‍රොඩක්ෂන් එකට කිඩ්නි එක මොකද්ද කරන්නේ ෆන්ක්ෂන් එක? එරිත්‍රොපොයිටින් හදනවානේ. එහෙනම් කිඩ්නි එකේ වැඩ කරලා ඇනීමියා ඇති කරන්න ඕන මොකද්ද වෙන්න ඕන? එරිත්‍රොපොයිටින් හදන එක අඩු වෙනවා. හරි. ඒකෝට මේ ටිෂු නෙක්‍රොටික් ෆැක්ටර් ඇල්ෆා ඉන්ටර්ෆෙරෝන් ගැමයි කිඩ්නි එකේ වැඩ කරලා එරිත්‍රොපොයිටින් හදන එක අඩු කරනවා. එරිත්‍රොපොයිටින් හදන එක අඩු කරපුවාම කිලින් RBC ඉන්ඩෙක්ස් එක අඩු වෙනවනේ. ඒකෝට ඒක හරි. ඊට පස්සේ මචං මුන් වැඩ කරනවා මැක්‍රොෆේජ් වල. හරිද? මැක්‍රොෆේජ් කිව්වම උඹට මතක් කරන්නේ මැක්‍රොෆේජ් වලින් කොහොමද RBC අඩු වෙන්න පුළුවන්? මැක්‍රොෆේජ් කියන්නේ මොකද්ද? බැක්ටීරියා මර කණ එක නෙවෙයි මම කියන්නේ මොකද කියන්නේ? පැගොසයිට් කරන එකනේ පැගොසයිටෝසිස් එකනේ. ඒකවල මම මුං කරන්නේ මේ මැක්‍රොෆේජ් එකට බැඳලා මැක්‍රොෆේජ් එකෙන් RBC පැගොසයිට් කරන එක වැඩි කරනවා. එන උන් අර උන්ගේම RBC කන ගන්න කියනවා. ඒකට RBC ඩිස්ට්‍රක්ෂන් එක කියනවා මැක්‍රොෆේජ් වලින්. හරිද? එකෙන් RBC මොකද ඩිස්ට්‍රක්ෂන් එක වැඩි වෙනවා. ආයි මචං මේක ඉන්ටර්ෆෙරෝන් ඇල්ෆා ටිෂු නෙක්‍රොටික් ෆැක්ටර් තමයි මැක්‍රොෆේජ් වල වැඩ කරලා ඩයිවලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් අප් රෙගියුලේට් කරනවා. අන්න දැන් උඹට මතක් වෙනවනේ ඩයිවලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් කොහෙද තිබ්බේ? ඉන්නේ ඩියුඩිනම් එකේ ලුමෙන් ඩියුඩිනම් සෙල් එකේ මොන මෙම්බ්‍රේන් එකේද? කරන්නේ ලුමිනල් මෙම්බ්‍රේන් එකේ ඒකෙන් කරන්නේ Fe3+ Fe2+ එක සෙල් එක ඇතුළට ගන්න. හරිනේ. Fe3+ Fe2+ කරේ සයිටෝක්‍රෝම B වලින්.
FA2+ එක ඩූඩන සෙල් එක ඇතුළට ගත්තේ ඩයිවලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් මානවලින්. එතකොට දැන් ඔබ හිතහන් මැක්‍රොෆේජ් එකක් තියෙනවා. හරිද? දැන් මේක වැඩ කරලා මැක්‍රොෆේජ් එකේ ඩයිවලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් 1 එක අප්රෙගියුලේට් කරයින් පස්සේ මොකක්ද වෙන්න ඕනේ? ඇබ්සෝප්ෂන් එක වැඩි වෙනවා. ඇබ්සෝප්ෂන් එක කොහෙද? සෙල් එකනේ. මැක්‍රොෆේජ් එක ඇතුළට. ඒ කියන්නේ සර්කියුලේෂන් එකේ තියෙන ෆෙරස් හරි ෆෙරික් හරි අර මේ මෙටල් ඩයිවලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් මැක්‍රොෆේජ් එක ඇතුළට එනවා. හරිනේ. ඒක ඩයිවලන්ට් මෙටල් එකෙන් මැක්‍රොෆේජ් එක ඇතුළට අයන් ආවම පස්සේ සර්කියුලේෂන් එක අයන් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු. ඒක සර්කියුලේෂන් එකේ අයන්නේ බං. මේ බෝන් වල එකට ගන්නේ. මැක්‍රොෆේජ් එක ඇතුළේ තියෙන අයන් බෝන් වල එකට ගන්න බෑනේ. එතකොට අවේලබල් අයන් මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකට අවේලබල් අයන් අඩු වුණායින් පස්සේ ඉතින් අයන් ඩිවිෂන්ස් එකක් යනවා. හරි. එතකොට හරිනේ ටිෂු නෙක්‍රොටික් ෆැක්ටර් ඇල්ෆයි ටියුමර් නෙක්‍රොටික් ෆැක්ටර් ගෙමයි වලින් එකක් කිඩ්නි වල වැඩ කරනවා අනිත් එක මැක්‍රොෆේජ් වල වැඩ කරනවා. කිඩ්නි එකේ වැඩ කරලා මොකද්ද කරන්නේ? සින්තෙස් එක අඩු කරනවා. එරිත්‍රොපොයිටින් වලට එරිත්‍රොපොයිටින් නිපදන එක අඩු කරලා සින්තෙස් එක අඩු කරනවා. ඊට පස්සේ මැක්‍රොෆේජ් එකෙන් කරන්නේ DMT මේක වැඩි කරලා ඒක ඇතුළට ගන්න ප්‍රමාණය වැඩි කරනවා. වැඩි කරනවා අනිත් එක ඊට පස්සේ ඩිස්ට්‍රක්ෂන් එක වැඩි කරනවා මේ ෆැගොසයිටෝසිස් එක වැඩි කරනවා. ෆැගොසයිටෝසිස් වැඩි කරනවා. වැඩි කරනවා. හරිනේ. ඒ ටික කරලා. ඊගාවට පස්සේ ඉන්ටර්ලියුකින් 10 තියෙනවානේ. ඉන්ටර්ලියුකින් 10 එකත් මැක්‍රොෆේජ් වලට බයින්ඩ් වෙනවා. හරිද? බයින්ඩ් වෙලා මැක්‍රොෆේජ් එකේ ෆෙරිටින් රිසෙප්ටර්ස් අප්රෙගියුලේට් කරනවා. හරිද? මේ වෙන විදිය කියන්නේ මේක. මේක වෙන විදියක් ගමන් පොඩි අයිඩියා එකක් තියෙනවා. මේ මම දැන් MCQ කීප එකක් තිබ්බම මට මතකයි මෙච්චර අමාරු මේකට මම දාන එකක් නැහැ. ඊට මේක නොකිය කරන්නත් තමයි. එතකොට මේ අප්‍රෙගියුලේට් ෆෙරිටින් රිසෙප්ටර්ස් අප්‍රෙගියුලේට් කරනවා. ෆෙරිටින් රිසෙප්ටර්ස් අප්‍රෙගියුලේට් කරාන් පස්සේ වෙන්නේ බං දැන් සීරම් ෆෙරිටින් තියෙනනේ ට්‍රාන්ස්පෝර්ට් වෙනවා. ඒවත් මොකද වෙන්නේ අර රිසෙප්ටර් එකට බයින්ඩ් වෙලා මැක්‍රොෆේජ් එක ඇතුළට ගන්නවා. එතකොට ෆෙරිටින් ටිකත් ෆෙරිටින් වල තියෙන අයනු මැක්‍රොෆේජ් එක ඇතුළට ගන්නවා. එතකොට එතනදී අවේලබල් අයන අඩු වෙනවා. ඊට පස්සේ ඉන්ටර්ලියුකින් 6 වලින් කරන්නේ ඒක liver එකේ වැඩ කරනවා. liver එකේ වැඩ කරලා හෙප්සිඩින් සික්‍රීෂන් එක වැඩි කරනවා. දැන් හෙප්සිඩින් කොහෙද වැඩ කරේ? හෙප්සිඩින් එක වැඩ කරේ ඇවිල්ලා කෙලින්ම ඩී අර ෆෙරෝ ප්‍රෝටීන් එකට ඇවිල්ලා ඒක ඊට ප්‍රෝටීන් එක බ්ලොක් කරන්නේ. බ්ලඩ් එකට ෆෙරස් එක අඩු කරනවා. අඩු කරනවා. එතකොට හෙප්සිඩින් වලින් ෆෙරස් ඇබ්සෝර්ප්ෂන් එක අඩු වෙනවා. හරිනේ. එතකොට ඔන්න ඔය කියන ක්‍රියාවලිය තමයි මේ ඉන්ෆ්ලමේෂන් ක්‍රොනික් ඉන්ෆ්ලමේෂන් එක නිසා ඉන්ෆ්ලමේටරි සයිටෝකයින් රිලීස් වෙලා වෙන්නේ. කිඩ්නි එකට වැඩ කරනවා, මැක්‍රොෆේජ් එකේ වැඩ කරනවා. ඊට පස්සේ GA1 අයන් ඇබ්සෝර්ප්ෂන් එක අඩු කරනවා. අරලොම් කෝ තේරුණා වෙන්නේ. එතකොට මැක්‍රොෆේජ් එකේ වැඩ කරලා ෆැගොසයිටෝසිස් එක වැඩි කරනවා. අයන් මැක්‍රොෆේජ් එක ඇතුළට ගන්න එක වැඩි කරනවා. ඊට පස්සේ පෙරිටින් ගන්න එක වැඩි කරනවා. එකෙන් අයන් අවේලබල් අයන් අඩු කරනවා. ඊට පස්සේ එරිත්‍රොපොයිටින් හදන එක අඩු කරලා RBC සින්තේසිස් එක අඩු කරනවා. ගට් එකෙන් අයන් ඇබ්සෝර්ප්ෂන් එක අඩු කරනවා. ඔන්න ඔය කියන ක්‍රියාවලියෙන් තමයි මචං මේ ඇනීමියා එක ඇති කරන්නේ ඇනීමියායින් ක්‍රොනික් ඩිසීස් වලදී. හරිනේ? මොනක ඇනීමියන් ක්‍රොනික් ඩිසීස් වල පැතොෆිසියොලොජි එක වෙන්නේ. ඒක සරලව කිව්වොත් එහෙම RBC වල ලයිෆ් ස්පෑන් එක අඩු වෙනවා. RBC ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. හරි? ඒ දෙකෙන් තමයි ඇනීමියන් ක්‍රොනික් ඩිසීස් එන්නේ. එනි ලෙක්චර් එක වදින්න ලෙක්චර් එකක් තිබ්බම හරි. ඊගාවට මේක වගේ මම ලෙක්චර් විතරක් බලලා ගාගත්ත නෝට් එක නෙමෙයි මම හරි එන්නේ බලලා වීඩියෝ හරි මේ බලලා ගිහුවා. කොහොම හරි දැන් මේක නිසා RBC හදන කරනවා. දැන් ඉතින් R කොහොමද අන්තිමට උනේ මොකද්ද? හිමොග්ලොබින් ලෙවල් එක අඩු වුණානේ. ඇනීමියා යන්නේ ආයි. ඒතර ඇනීමියා එකේ විදිහ සායි අර ටික එනවා. පැලෝ, ෆැටිග්, GSOV, weakness, tachycardia, tachypnea, workload දෙක වැඩි, dyspnea, dizziness ඔක්කොම ටික එනවා. හරි. ඒ ටික එනවා. එතකොට ඊකට දැන් යම් පැරාමීටර්ස් වල දැන් අරගේ කතා කරා වගේ මේකේ පැරාමීටර්ස් වලට යන පැරාමීටර්ස් වලට ගියාම පස්සේ ආපහු අපි කරන්නේ මොකද්ද ඉස්සෙල්ලාම ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරනවා ෆුල් බ්ලඩ් කවුන්ට් එකේ හිමොග්ලොබින් අඩුයි හිමොග්ලොබින් අඩු වුණාට මෙතන කියන්නේ මයිල්ඩ් රේන්ජ් එකේ තමයි අඩු වෙන්නේ කියලා කියන්නේ ගොඩක්ම අඩු වෙන්නේ නැහැ මයිල්ඩ් රේන්ජ් කියන්නේ 10 to 12 වගේ තමයි අඩු වෙන්නේ සාමාන්‍ය පිරිමි කෙනෙක්ගේ 13.5 to 17.5 නේ තියෙනවා මේ වගේ රේන්ජ් එකේ තමයි අඩු වෙන්නේ ඊට පස්සේ මුලින්ම ගන් ඉනිෂියල් ස්ටේජ් එකේදී නෝමොසිටික් හරිද නෝමොසිටික් RBC එන්නේ හැබැයි ලේට් ස්ටේජ් එකේදී මයික්‍රොසිටික් එනවා. ඒක මම කියව මයික්‍රොසිටික් හයිපොක්‍රොමික් ඇනීමියා එකක් ලේට් ස්ටේජ් එකේදී ක්‍රොනික් ඇනීමියා ඩිසීස් මේ ඇනීමියන් ක්‍රොනික් ඩිසීස් වලත් එන්න පුළුවන් කියලා. හරි. ඒතර බ්ලඩ් පිච් එකේ
මුලින්ම ඉනිෂියල් ස්ටේජ් එකේදී නෝමොසිටික් කියන්නේ නෝමල් සයිස් එකේ තියෙන්නේ ලේට් ස්ටේජ් එකේදී මයික්‍රොසිටික් වෙන්න පුළුවන්. හරිනේ. ඊගාවට අයන් ස්ටඩිස් ගත්තයින් පස්සේ බං සීරම් අයන් අඩුයි. හරිද? සීරම් අයන් අඩුයි. මොකද හේතුව අයන් ඔක්කොම මේ වගේ තියෙන්නේ. මොනවද? ලැක්ටෝපේජ් ඇතුළේ තියෙන්නේ. සීරම් අයන් අඩුයි. ඊට පස්සේ ට්‍රාන්ස්ෆෙරින් සැචුරේෂන් එක අඩුයි. හරි? ට්‍රාන්ස්ෆෙරින් සැචුරේෂන් එක අඩුයි. ඊගාවට සීරම් අයන් ට්‍රාන්ස්ෆෙරින් ට්‍රාන්ස්ෆෙරින් කියනවා. ට්‍රාන්ස්ෆෙරින් ලෙවල් එක normal or decrease. හරිද? දැන් මෙහෙම හිතාංගු මේ ඔව් ඊට පස්සේ total line binding capacity එක normal or decrease කියලා දෙනවා. හරි දැන් iron deficiency anemia එකේ මොකද? total line binding capacity එක වැඩි වුණානේ. දැන් මෙතන serum iron level එක අඩු වුණාට total line binding capacity එක normal or decrease වැඩි වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙලාද? ට්‍රාන්ස්ෆර් එක අඩු. ට්‍රාන්ස්ෆර් එකනොත් අඩු වෙන්නේ. දැන් අරගේ ට්‍රාන්ස්ෆර් එක normal තිබිලා අයන් අඩු වුණාන් පස්සේ නහම TIVC එක වැඩි වැඩි වෙනවනේ. දැන් මෙතන වෙලා තියෙන ට්‍රාන්ස්ෆර් එකනොත් අඩු වෙලානේ. ට්‍රාන්ස්ෆර් එකනොත් අඩු වුණ වෙලා අයනොත් අඩු වුණාන් පස්සේ ආපහු පාරක් total line binding capacity එක normal or decrease වෙනවා. ඊට පස්සේ serum ferritin level එක වැඩි normal or increase කියලා තමයි තියෙන්නේ. serum ferritin level එක වැඩි කියලා. ඕක මචං ඒකට හේතුවක් හරියට මට කියන්න තේරෙන්නේ අපි ඔබ කතා වුණේ ඒ දවස්වල බං. මට මතක නෑ මම හරියට. serum ferritin වැඩි වෙන්න හේතුවක් හරියට ගියා ගන්න බෑ. මේක පොඩ්ඩක් බලන්න. මොකද මේක මෙහෙම තමයි තියෙන්නේ. හරිද? දැන් බාරකදී වෙන් කරගන්න බෑ. iron deficiency එක. iron deficiency එකේ serum iron අඩුයි. මේකේ serum iron අඩුයි. iron deficiency anemia එකේදී transferrin level එක normal. transferrin saturation එක අඩුයි. total line binding capacity එක වැඩි. හරිනේ? හරිනේ? මෙතනදී transferrin level එක අඩුයි. transferrin level එක normal or decrease. ඒක නිසා මොකද්ද? TIBC එක normal or decrease. TIBC වැඩි වෙන්නේ නැහැ. TIBC වැඩි වෙන්නේ අරගේ. මොකද iron deficiency anemia එකේදී. ඒතර ඒකනේ මම ගොඩක් කරන්නේ. ඒතර TIBC එක anemia chronic disease වල අඩුයි. iron deficiency anemia වල වැඩි. iron deficiency anemia වල serum ferritin level එක අඩුයි. මේකේ normal or increase. ඒක තමයි වෙනස තියෙන්නේ. හරිනේ? iron deficiency anemia වල total line binding capacity එක වැඩි. anemia chronic disease වල total line binding capacity එක normal or decrease. iron deficiency anemia වල serum ferritin අඩුයි. anemia chronic disease වල serum ferritin normal or increase. හරිනේ? ඒක තමයි වෙනස. ඊගාවට ඊට අමතරව අප්පන් hepcidin level එක වැඩි. හරි? hepcidin level එක වැඩි. interleukin 6 ඉන්නනේ. ඔව් interleukin 6 වලින් hepcidin හදන එක වැඩි. දැන් හරිනම් වෙන්න ඕනේ iron serum iron අඩු නම් බස් hepcidin හදන එක වැඩි වෙන්න. අඩු වෙන්න බෑ. අඩු වෙලා තව absorb කරගන්න ඉඩ දෙන්න බෑ. දැන් මෙතන anemia එකක් තිබ්බත් ඒත් hepcidin level එක වැඩි. ඒක එකයි. ඊට පස්සේ bone marrow examination එකක් කරොත් එimhe ඒකේ මේ macrophages iron stores in erythroid precursors එක නම් ගන්නවා. bone marrow examination එකක් ඕනේ parameters ටික හරියට ටිකනේ. serum iron studies උයි මේ full blood count එකයි blood picture. හරිනේ. ඒ ටිකෙන් දැන් shape නේ අවලන්න අඳුරන්න බලන්න. ඊට SOB කටි game ගිහලා පස්සේ ඒක උඩ chronic disease එකක් තියෙනවා නම් අපි anemia chronic disease suspect කරනවා. ඊට පස්සේ අපි full blood count එක කරලා බලනවා RBC අඩුයි hemoglobin අඩුයි. hemoglobin අඩු වෙන්නේ normal range එකේ. හරි? ඊළඟට මේ hemoglobin අඩු වෙන්නේ normal range එකේ. මේ normal නේ mild range එක තමයි අඩු වෙන්නේ. ඔව්. ඊට පස්සේ early stage එකේදී MCV එක normal. late stage එකේදී MCV අඩු වෙන්න පුළුවන්. MCH අඩු වෙනවා. ඊට පස්සේ blood picture කරොත් එහෙම blood picture එකේ normochromic hypomicrocytic වෙන්න පුළුවන්. මේ hypochromic normocytic වෙන්න පුළුවන් early stage එකේ. late stage එකේදී hypochromic microcytic වෙන්න පුළුවන්. ඊට පස්සේ iron studies වල serum iron level එක අඩුයි. ferritin level එක normal low increase. TIBC level එක normal low decrease. right? hepcidin level එක වැඩි. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට ට්‍රීට් කරද්දී මම කරන්න ඕනේ අයන් තෙරපි දෙන්න ඕනේ. මොකද මුඩ සරල මේ හැටියට පේනවනේ බං. මුඩ අන්තිමට වෙන්නේ අයන් ඩෙෆිෂියන්සි එකක් නෙන්නේ. ඒ නිසා අයන් තෙරපි දෙන්න ඕනේ. ආයි මේ
අන්ඩර්ලයින් කෝස් එක කරෙක්ට් කරනවා. අන්ඩර්ලයින් කෝස් එක කරෙක්ට් කරන්න නැතුව මෙතන මොනවා කරත් දෙන්නේ නැහැ. ඉන්ෆෙක්ෂන් නැති නම් ඇන්ටිබයොටික් දෙන්න ඕනේ, සර්ජිකල් ටියුමර් එකක් තියෙනවා සර්ජිකල් රිමූවල් එක කරන්න ඕනේ. ඩයබටික් නම් මේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු කරලා තියාගන්න. ඒක තමයි මැනේජ්මන්ට් එකේ තියෙන්නේ. ඔය තමයි ඇනීමියා and ක්‍රොනික් ඩිසීස් එකේ කතා කරන්නේ. තෙරපි වලට හරියන්නේ නැහැ කියලා. ඒක මොකද රිෆැක්ටර් එන්නේ. ඔව් රිෆැක්ටර් ඇනීමියා කියලා කියන්නේ ඌට අපි ඇනීමියා වලට ට්‍රීට් කරාට විටමින් B12 වත් පොලික්වත් අයන්වත් යෝගේ ට්‍රීට්මන්ට් දුන්නාට රෙස්පොන්ස් කරන්නේ. ඒ තමයි රිෆැක්ටර් ඇනීමියා කියන්නේ. රිෆැක්ටර් ඇනීමියා වල නැහැ කියලා. මොකද ඉබ්බානම් ඒක ලොකුට තේරෙන්නේ නැහැ රිෆැක්ටර් ඇනීමියා. රිෆැක්ටර් ඇනීමියා කියන්නේ බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් නැති කරනවා. ඔය ට්‍රීට්මන්ට් වලට රෙස්පොන්ස් කරන්නේ නැහැ. ඉතින් තිබ්බා විතරයි ඉන්නේ. හරි. ඒක හරිනේ. ඇනීමියා and ක්‍රොනික් ඩිසීස් කියලා හරි. ඊගාට මෙගලොබ්ලාස්ටික් ඇනීමියා. මල්සානි හරිනේ? හරි. මෙගලොබ්ලාස්ටික් ඇනීමියා කියපන්. මේ මොකද්ද මෙගලොබ්ලාස්ටික් ඇනීමියා කියන්නේ? රෙඩ් බ්ලඩ් සෙල්ස් ඉමචුවර් වෙලා තියෙන්නේ. ඒක නිසා බයිබල් කියෝ ෂේප් එක ලොකු වෙලා තියෙනවා. මොන ෂේප් එකක්ද දෙන්නේ? ඕවල් ෂේප් එකක් කියන්නේ. ස්පීරොයිඩ් එකක් වගේ නෙමෙයි ඕවල් ෂේප් එකක් කියන්නේ. එතකොට මේක. එතකොට මෙගලොබ්ලාස්ටික් ඇනීමියා කියලා කියන්නේ මම මැක්‍රොසයිටික් ඇනීමියා එකක්. අර දැන් මෙතන වෙලා හදාරපු දෙකම මයික්‍රොසයිටික් නේ. මේක මැක්‍රොසයිටික් ඇනීමියා එකක්. ඒකෙදි වෙන්නේ නියුක්ලියස් එක මැචුර් වෙන එකේ අවුලක් නිසා තමයි ඒක වෙන්නේ. අර නියුක්ලියස් මැචුර් වෙන එක දැන් ඔබට මතකනේ අර මම කිව්වේ පියවර ටික. ඕදොස්පැටික් එකයි පොලිගොමැටික් එකයි මේ බේසොපිලික් එකයි ඒක ගෙවුණා නියුක්ලියස් එක මැචුර් වෙනවා mRNA හදනවා ඊට කන්ඩෙන්ස් වෙලා එළියට දානවා කියන අන්න ඒ කියන මැචුරේෂන් ක්‍රියාවලියේදී නියුක්ලියස් එකේ ඒක තමයි ඩිෆෙක්ට් එක වෙන්නේ. හරිද? ඒක වෙලා තමයි එකකින් DNA ප්‍රොඩක්ෂන් එක ඉම්පෙයර්ඩ් වෙලා තමයි මේ කතන්දරේ වෙන්නේ. හරිද? ඒක සරලව කියනවා නම් DNA මේක වෙන්නේ මෙගලොබ්ලාස්ටික් ඇනීමියා කියලා විටමින් B12 හරි ෆෝලික් ඇසිඩ් හරි අඩු වුණාම තමයි වෙන්නේ. ඒතර විටමින් B12 ෆෝලික් ඇසිඩ් දෙකම ඕනේ බං DNA හදන්න. හරිද? මේ දෙකම ඕනේ. විටමින් B12 අඩු වුණාත් හදන්න බෑ. ෆෝලික් ඇසිඩ් අඩු වුණාත් හදන්න බෑ. ඒතර DNA හදන එක අඩු වුණාන් පස්සේ අර mRNA ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක mRNA වලින් හිමොග්ලොබින් හදන එක ඔය ඔක්කොම ටික අවුල් වෙනවනේ. තේරෙනවද ඉන්නේ? ඒතකොට DNA මැචුරේෂන් එක වෙන්න තුනම නියුක්ලියස් එක මැචුර් වෙන්නේ නැහැ. එතකොට අපි එළියට දානකොට අපිට හරියට අවශ්‍ය කරන විදිහට හිමොග්ලොබින් හදාගෙන ඒ ටික කරගෙන දාන්න බෑනේ. ඒකට හැදෙන RBC එක ඉමැචුවර්. ඒකට ඉමැචුවර් RBC එකේ වෙන්නේ මොකද්ද? ඒක අරයි මැචුවර් වුණාමනේ බං ඒක බයිකන්කේව් ෂේප් එක හරියට එන්නේ. ඒකට බයිකන්කේව් ෂේප් එක එන්නේ නැහැ. ඕවල් ෂේප් එකක් තමයි ගන්න. ඒකයි ඒකට මැක්‍රොසිටික් ඇනීමියා කියලා කියන්නේ. එතකොට එතනදී අවුල තියෙන්නේ උඩ කැපිලරිස් වලින් එහෙම යන්න බෑ. මොකද බයිකන්කේව් ෂේප් එකයි ෆ්ලෙක්සිබිලිටි එකයි ඕනේ කැපිලරිස් වලින් යන්න. කැපිලරි එකක් බං RBC එකට පොඩි එකක්. හරි කැපිලරි එක RBC එකට පොඩි. ඒ නිසා අර ඇම්බරිලා ෆ්ලෙක්සිබල් වෙලා තමයි යන්නේ. ඒක ඒ විදිහට හදලා තින්නේ බං. දැන් කැපිලරි එක ලොකු වුණා කියන් ගොඩක්. ඒතකොට යද්දි බං නිකන් යනවනේ බං ඔක ඉතින් ට්‍රාන්ස්පෝර්ට් කර ඉන්න බෑ උඩ යනවනේ ඒකේ. අර පුළුවන් තරම් පොඩි කරලා කැපිලරි එක RBC එක ඩයමීටර් එකට අඩු කරලා තින්නවා. එතනදී ස්ලෝ කරලා ඔක්සිජන් ඩිෆියුෂන් එක හරියට ටිෂු එකට ගන්න තමයි කරලා තියෙන්නේ. ඒතකොට එතනින් එහා ගන්න බෑ පුපුරනවා. පුපුරපු ගමන් හිමොලයිසිස් එක. ඒතර මෙගලොබ්ලාස්ටික් ඇනීමියා එකත් එක්ක හිමොලයිසිස් එකක් එනවා. හරි. ඕක තමයි වෙන්නේ. ඊගාවට දැන් අපි බලමු ඉස්සල්ලාම මේක වෙන්න හේතු ටික ගැන කතා කරන කලින් ඇයි මේ විටමින් B12 ෆෝලික් ඇසිඩ් කොහොමද මේකට ඕනේ කරන්නේ කියලා. හරි. ඒතර මන් DNA සින්තසිස් එකක් කොහේ හරි වෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම විටමින් B12 ෆෝලික් ඇසිඩ් ඕනේ. ඔක RBC වලට විතරක් පොදු දෙයක් නෙමෙයි. ඒක හැමතැනදීම සම්බන්ධ වෙන්නේ. හරි. ඒක වෙන්නේ දැන් ෆෝලික් ඇසිඩ් අපි දන්නවනේ ෆෝලික් ඇසිඩ් ගත්තයින් පස්සේ ඩයටරි ෆෝලික් ඇසිඩ් ගත්තම ඒ ෆෝලික් ඇසිඩ් එක මචං ඒක එකෙන් හැදෙනවා 5 මෙතිල් ටෙට්‍රාහයිඩ්‍රෝෆ්ලෝරේට්. හරිද? මේක නම් ඔච්චරම තියෙන ඕනේ නැති මම මේ කියන්න 5 මෙතිල් ටෙට්‍රාහයිඩ්‍රෝෆ්ලෝරේට් හැදෙනවා. හරිද? මේ 5 මෙතිල් ටෙට්‍රාහයිඩ්‍රෝෆ්ලෝරේට් එක ටෙට්‍රාහයිඩ්‍රෝෆ්ලෝරේට් වෙන්න ඕනේ DNA සින්තසිස් එක කරන්න. හරිද? 5 මෙතිල් ටෙට්‍රාහයිඩ්‍රෝෆ්ලෝරේට් එක ටෙට්‍රාහයිඩ්‍රෝෆ්ලෝරේට් වෙන්න ඕනේ DNA සින්තසිස් එක කරන්න. ඒක වෙද්දී ඒක වෙන්නේ නම් මේ හෝමෝසිස්ටීන් කියලා එකක් තියෙනවනේ. හෝමෝසිස්ටීන් එක මෙතියොනින් බවට කන්වර්ට් වෙනවා.
හෝමෝසිස්ටීන් මෙතියොනින් බවට කන්වර්ට් වෙනවා. ඒ කන්වර්ට් කරන්නේ මෙතිල් ට්‍රාන්ස්ෆරේස් කියන එන්සයිම් එක වගේ. ඒකට හෝමෝසිස්ටීන් මෙතියොනින් බවට කන්වර්ට් වෙනවා මෙතිල් ට්‍රාන්ස්ෆරේස් කියන එන්සයිම් එකෙන්. එතනදී ෆෝලික් ඇසිඩ් වලින් ආපු 5 මෙතිල් ටෙට්‍රාහයිඩ්‍රෝෆ්ලුවරේට් එක ටෙට්‍රාහයිඩ්‍රෝෆ්ලුවරේට් යනවා. ඒක තමයි DNA සින්තේස් එකට ගන්න. හරිද? අන්නේ ක්‍රියාවලියට තමයි විටමින් B12 ඕන. දැන් අපි හිතනවා විටමින් B12 නැති වුණා කියලා. ඒකෝර මේක වෙනවද? නෑ. එතකොට මේක හැදෙනවද? නෑ. DNA සින්තේස් එක වෙන්නේ නෑ. හරිද? ඊට පස්සේ ෆෝලික් ඇසිඩ් තිබ්බේ නෑ කියලා දාන්න. එතකොට මේ ටික වෙනවද? නෑ. වැඩේ වෙන්නේ නෑ. හරිද? එතකොට එතන ප්‍රතිඵල දෙකක් එනවා. දැන් මේ දෙක නැති වෙන එකෙන් ප්‍රතිඵල දෙකක් එනවා. එකක් තමයි ටෙට්‍රාහයිඩ්‍රෝෆ්ලුවරේට් හැදෙන්නේ නැති එක. අනිත් එක තමයි හෝමෝසිස්ටීන් වැඩි වෙන එක. ඇකියුමුලේට් වෙන එක. මේ හෝමෝසිස්ටීන් වැඩි වෙන එක මචං හොඳ නෑ DNA නියුරෝන වල. මේක නියුරෝන වල ඩැමේජ් එකක් කරනවා. ඒ නිසා ෆෝලික් ඇසිඩ් අඩු වුණොත් විටමින් B12 අඩු වුණොත් එම උඩ නියුරෝනල් ඩිෆෙක්ට් එන්න පුළුවන්. ඒ කියන්නේ හරියට සෙන්සරි ලොස් මෝඩර් ඉම්පයර්මන්ට් අර ඒවා එන්න පුළුවන් මේ හෝමෝසිස්ටීන් ලෙවල් එක වැඩි වෙලා නියුරෝනල් ඩැමේජ් එකක් වුණොත් එන. හරිද? ඒකයි උඹ දැකලා තියෙනවා සමහරක් ස්ට්‍රෝක් පේෂන්ට්ලාට ස්ට්‍රෝක් එකක් වුණාන් පස්සේ විටමින් B12 ඉන්ජෙක්ෂන් එක ගන්න කියලා. දැකලා තියෙනවද? මේ විටමින් B12 ඉන්ජෙක්ෂන් එක ගන්න කියන්නේ ඒකයි. ස්ට්‍රිය දානවනේ ඒකට ඉන්ජෙක්ෂන් එකක් ගමත් කියලා අපුරු. ඒ යන්නේ ඒකයි අපි මේ අයියා බඳපු අක්කගේ අම්මටත් එකපාරට අංශභාගයට වගේ ඇවිල්ලා මේක ගහන්න දුන්නා. මේ විටමින් B12 ඉන්ජෙක්ෂන් එක. ඒක ගහන්න ඕනේ බෑ මේක හේතුව හීමෝසිස්ටින් හැදෙන එක අඩු කරා. ඊට පස්සේ ඒක ඕක තමයි විටමින් B12 ෆෝලේටුයි ඕන කරන විදිය DNA මැචුරේෂන් එකට. හරිද? දැන් අපි බලමු කොහොමද විටමින් B12 අඩු වෙන්නේ කියලා. දැන් විටමින් B12 අඩු වෙන එක ගැන කතා කරන කලින් විටමින් B12 ඇබ්සෝප්ෂන් එක ගැන කතා කරනවා. හරිද? අපි කියවන ඉස්සෙල්ලා විටමින් B12 ඇබ්සෝප් වෙන්නේ කොහෙන්ද? IDM එක. ඒ විටමින් B12 ඇබ්සෝප් වෙන්න ඕන කරන සංඝටකයක් හදනවා ස්ටොමක් එකෙන්. මොකක්ද ඒක? ඉන්ට්‍රින්සික් ෆැක්ටර්. හරිද? ඒතර ඉන්ට්‍රින්සික් ෆැක්ටර් හැදුවයින් පස්සේ දැන් විටමින් B12 අපි කැම් වලින් ගන්න ඒවා දිනනද බං. ඕක ඔය ඉන්ට්‍රින්සික් ෆැක්ටරයට බයින්ඩ් වෙනවා. හරිද? ඒතර ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එකට විටමින් B12 එක බයින්ඩ් වෙලා හැදෙන සංඝටකයේ ඒ හැදෙන කම්බිනේෂන් එක GR එකේ පල්ලෙහාට එනවා IDM එක වෙනවා. IDM එකේ තමයි තියෙන්නේ ඉන්ට්‍රින්සික් ෆැක්ටර් රිසෙප්ටර්ස්. හරිද? අන්න ඒකේ කේස් එක. ඉන්ට්‍රින්සික් ෆැක්ටර් රිසෙප්ටර්ස් තියෙන IDM එක. ඒකයි IDM එකට තමයි මොකෙ එන්නේ. ආවයින් පස්සේ IDM එකේදී ඉන්ට්‍රින්සික් ෆැක්ටර් රිසෙප්ටර් වලට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාම ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එකයි විටමින් B12 එකයි දෙකම ගන්නවා අයිඩියල් සෙල් එකට. හරිද? අරගෙන මොකද කරන්නේ? ඒක ඩිටැච් කරනවා. ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක අයින් කරලා මේ විටමින් B12 එක විතරක් අරගෙන විටමින් B12 එක ලේවලට දානවා. ඒක අර වගේ ලොකු ක්‍රියාවලියක් නැහැ. විටමින් B12 එක දානවා මේකට. ලේවලට. හරි? ඔන්න ඔක තමයි මේ මොකද විටමින් B12 ඇබ්සෝබ් එක වෙන හැටි. ඒතර සරලවම කියනවනේ විටමින් B12 ඇබ්සෝබ් වෙන්නේ IDM එකේ. ඒතර IDM එක හොඳට තියෙන්න ඕනේ. අනිත් දෙක ස්ටොමක් එකකින් ඉන්ට්‍රින්සික් ෆැක්ටර් හරියට හම්බ වෙනවා. හරිද? ඒතකොට ඉතින් තාතා තියෙනවනේ බං. උඩ ජෙනටික් කන්ඩිෂන් එන්න පුළුවන්. මේ රිසෙප්ටර් මොකක් හරි අවුලක් ගිහලා ඒක මොකක් හරි වෙන්න පුළුවන්. ඇන්ටිබොඩීස් හදනකොට ඔටෝ ඇන්ටිබොඩීස් වලින් මේ රිසෙප්ටර් බ්ලොක් වෙලා පචල් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔටෝ ඇන්ටිබොඩීස් හදනවා බං ඉන්ට්‍රින්සික් ෆැක්ටර් ඇන්ටි ඉන්ට්‍රින්සික් ෆැක්ටර් ඇන්ටිබොඩීස් කියලා හදනවා මම යාළුවා ඇන්ටිබොඩි. ඒ වගේම පස්සේ මේ ඒකෙන් ඉන්ට්‍රින්සික් ෆැක්ටර් ඩැමේජ් නැති වෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔය වගේ ප්‍රොසෙස් උත් බලපානවා. එතකොට විටමින් B12 ඩෙෆිෂියන්සි එකක් එන්නේ. හරි? එතකොට විටමින් B12 ඩෙෆිෂියන්සි එකක් එන්නේ හේතු ටික බලමු. ආයි අර වගේ ගනින්කෝ. අයන් ඩෙෆිෂියන්සි අනීමියා මේක ගත්තා වගේ විටමින් B12 ඩෙෆිෂියන්සි අනීමියාක් කියන පළවෙනි හේතුව ඉන්ටේක් එක අඩු. දැන් ඉන්ටේක් එක අඩු වුණාම අපි කිව්වනේ අයන් නම් අයන් වැඩිපුර තියෙන්නේ මස් වල. එතකොට වෙජිටේරියන් ස්ට්‍රික්ට් වෙජිටේරියන් නම් ඌට අයන් ඇබ්සොප්ෂන් එක අඩුයි. එතකොට ඒ වගේ මොනවද වෙනවද විටමින් B12 වැඩිපුර? පළතුරු කියවනේ එළවලු. ඒක තමයි මස් වල තමයි වැඩි කියලා කියන්නේ. ඒ කියන්නේ ස්ට්‍රික්ට්ලි වෙජිටේරියන් කට්ටියට විටමින් B12 ඩෙෆිෂියන්සි එකක් එන්නත් පුළුවන්. හරිද? වෙජිටේරියන් ඩයට් කියන එක තමයි එතනත් බලන්න. ස්ට්‍රික්ට්ලි වෙජිටේරියන් කට්ටියට විටමින් B12 ඩෙෆිෂියන්සි එකක් එන්න පුළුවන්. මම ඔබ කියන එක ඇත්ත මම අහලා දිනවා මේ මොකක් හරි එළවලු පළතුරු සීන් එකකුත් මේ විටමින් B12 තියෙනවා කියලා. ඒ වුණාට අර මේක තියෙන්නේ ස්ට්‍රික්ට්ලි වෙජිටේරියන් කට්ටියට විටමින් B12 ඩෙෆිෂියන්සි එකක් එන්න පුළුවන් කියලා තමයි දාලා දෙන්නේ. එහෙනම් එහෙම මතක තියාගන්න. ඒක. ඊට පස්සේ ක්‍රෝන්ස් ඩිසීස් වල මොකද වෙන්නේ? ඉන්ෆ්ලමේටරි තියෙන්නේ. බවල් ඩිසීස් යන්නේ වගේ. ක්‍රෝන්ස් එක ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. ක්‍රෝන්ස් එක ඉන්වෝල්ව් වුණාන් පස්සේ මේ ක්‍රෝන්ස් එකේදී IDM එක ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. IDM එක ඉන්වෝල්ව් වුණාන් පස්සේ IDM එකකින් ඇබ්සොප්ෂන් එක අඩු වෙනවා. ට්‍රොපිකල් ස්ප්‍රේ කියනවා. ට්‍රොපිකල් ස්ප්‍රේ කියනවා නම් සීලෙක් ඩිසීස් එක. ග්ලූටන් ඉන්ඩියුස් එන්ටරෝපතිනේ. ග්ලූටන් සෙන්සිටිව් එන්ටරෝපතිනේ සීලෙක් ඩිසීස් කියලා කියන්නේ. ඒ වගේම එකක් තමයි ට්‍රොපිකල් ස්ප්‍රේ කියලා කියන්නේ.
ට්‍රොපිකල් ස්ප්‍රේ කියලා කියන්නේ ට්‍රොපිකල් රීජන් එකේ තමයි ගොඩක් ප්‍රොමිනන්ට්. ඒකේ අර මේ සීලියක් ඩිසීස් එකේදී පාසල් විලස් එට්‍රොපි ගන්න වෙන්නේ නෑ. ෆුල්නේ කොහමද මෙහෙම එකක් වෙන්නේ. ඕකේ වෙන්නේ බං දැන් අපේ ඉන්ටෙස්ටයින් එකේ තියෙනනේ විලස් තියෙනනේ. අර එපිතීලියම් එකේ උඩම විලස් තියෙනනේ. විලස් වලින් බං ඇබ්සෝප්ෂන් එක වෙන්නේ. ওই විලස් බං එට්‍රොපි වෙනවා. ඒ එට්‍රොපි වෙන එක මට මතක නැහැ ට්‍රොපිකල් එකේද සීලියක් එකේද ෆුල් කියලා. මට මතක විදිහට සීලියක් එකේ තමයි ෆුල් බං. ට්‍රොපිකල් එකේ පාසල් ලෝකෙද. මේ ඒ විලස් එට්‍රොපි එක එට්‍රොපි එකක් වෙනවා. එට්‍රොපි කියන ටිකට ඒ විලස් එක පොඩි වෙනවා. එතකොට ඇබ්සෝප්ෂන් එක අඩු වෙනවා. හරි. ඒක තමයි සරලවම මේක වෙන්නේ. ඒක ට්‍රොපිකල් ස්ප්‍රේ ක්‍රොස් ඩිසීස් වලදී මේ හරිනේ. ඒකට ඒක ILM එකකින් වුණාම ඇබ්සෝප්ෂන් එක අඩු වෙනවා විටමින් B12 ඩිෆිෂන්සි. ILM රිසෙක්ෂන් එකක් කරලා. ඒකයි යන්නේ ප්‍රීවියස් සර්ජරිස් තියනවා කියලා. ඊට පස්සේ මත අනිත් එක තමයි ආයෙක තියෙනවා. මේකට හෙලිකෝබැක්ටර් පයිලෝරි ગેස්ට්‍රොටොමි. හෙලිකෝබැක්ටර් පයිලෝරි ඉන්ෆෙක්ෂන්, ඒටොපික් ગેස්ට්‍රයිටිස්, ગેස්ට්‍රික් ඩිෆෙක්ට්. ඒ කියන්නේ ඔටෝඉමුන් ગેස්ට්‍රයිටිස් වගේ කන්ඩිෂන්. ඇයි ඉන්ට්‍රින්සික් ෆැක්ටර් හදන එක අඩුයි. හරිද? එතකොට ඉන්ට්‍රින්සික් ෆැක්ටර් හදන එක අඩුයි, විටමින් B12 ඇබ්සෝප්ෂන් එක අඩුයි. ඊට පස්සේ මේ ලූප් සින්ඩ්‍රෝම් කියලා ගන්න ඉතින් ඒක නේද වැඩක් නැහැ. කියන්නේ කොහේරිල්ල කියන්නේ මොකක් ලූප් එකක් ඇදලා නම් ඔබ්ස්ට්‍රක්ෂන් නැන්නේ බං. දැන් අපි දැන් ඔලි ILM එකට ඉස්සරහින් කලින් තැනක ලූප් එකක් ඇදුනොත් එහෙම දැන් ඉන්ඩස්ට්‍රියල් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වුණාම ILM එකෙන් ඇබ්සෝබ් කරගන්න බෑනේ. ඒ වගේ කන්ඩිෂන් එක. ඊට පස්සේ ඩයිවර්ටිකියුලෝසිස් කියන්නේ මොකද්ද? ඔක්කොම පැත්තට තියෙනවා. ඩයිවර්ටිකියුලෝසිස් කියන්නේ ඩයිවර්ටිකියුලෝසිස් කියන්නේ ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. අපේ ඉන්ටෙස්ටයින් එකේ තියෙනනේ. ඒක හරියට හර්නියා එකක් වගේ. හර්නියා කේස් එකක් මතක තියන්න. ඉන්ටෙස්ටයින් එකේ තියෙන බාල් එකේ තියෙන ස්මෝල් බාල් එකේ තියෙනනේ බං මසල් වෝල් එක. ඒකේ මසල් වෝල් එකට ඇතුලෙන් තියෙන්නේ සාමාන්‍ය මියුකෝස් එකනේ. ඒතර මසල් වෝල් එක වල ඩිෆෙක්ට් එකක් තිබ්බොත්. ඕක දෙකක් තියෙනවා. ඩයිවර්ටිකියුලෝසිස් වල දෙකක් තියෙනවා. ඇක්වයර්ඩ් and කන්ජෙනිටල් කියලා. කන්ජෙනිටල් කියන්නේ උපතින් වෙන එකනේ බං. උපතින් වෙන එකේ මචං කෙලින්ම ලේයර් ඔක්කොම ස්මෝල් බාල් එකේ ලේයර් ඔක්කොම බලපානවා. එනේ එක ලේයර් එකක්වත් ඉතුරු වෙන්නේ නැතුව මුළු ඔක්කොම ටික මෙන්න මෙහෙම නෙරා යනවා. ඒකට හේතුව එක තැනක වීක්නස් එකක් ඒත් එක්කම බවල් එක ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි. හරිද? ඊට පස්සේ ඇක්වයර්ඩ් එකේදී වෙන්නේ මසල් එකේ තමයි අවුල දෙන්නේ. මසල් බෝල් එකේ මේ වීක්නස් එකක් තියෙනවා යම් කිසි තැනක. උදාහරණයක් විදිහට කියන්නේ මේවා. මොනවාද? ආටරිස්, නර්ව් එන තැන. සබ් මියුකෝසල් ලේයර් එකට ආටරි වේන් එන තැන සිදුරුනේ බන් තියෙන්නේ. ඒ වගේ තැන්වල වීක්ලු මසල් එක. ඒතකොට ඒ වගේ තැන්වල බං වීක්නස් එකක් තියෙන තැන. ඊට පස්සේ කෝලොන් එක ගත්තම පස්සේ අර ටීනියා කෝලයි නේ තියෙන්නේ බං. පටි තුනන්නේ තියෙන්නේ. ඒ අතරමැද වීක්. ඒ වගේ තැන් තියෙනකොට වීක් තැනක් තියෙනකොට ඒකත් එක්ක ඉන්ටෙස්ටිනල් නෙමෙයි. ඉන්ටෙස්ටයින් එක ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වුණොත් එහෙම. වැඩි වුණොත් එහෙම ටක් ගාලා ඉතින් එළියට පයින්. හරියට හර්නියක් තියෙනවා. හර්නියා කියන්නේ ඇබ්ඩොමිනල් වෝල් එකේ මසල් වීක්නස් එකක් තියෙනවා. එතනින් ප්‍රෙෂර් එක වැඩි වුණාම වෙනවා. කයින්නකොට ස්ට්‍රේන් කරනකොට ඒ වගේ දේවල්. අන්න ඒ වගේ කෙනෙක් ඉන්නේ තමයි ඉන්ටෙස්ට් මේ මොකද්ද ඩයිවර්ටිකියුලෝසිස් කියලා. ඒක මම ඒක බලාගෙන ඉන්නේ ඩයිවර්ටිකියුලෝසිස්. ඊට එතන ෆුඩ් එකකින් ලෙටලා ඩයිවර්ටිකියුලයිටිස් වෙනවා. ඒ ටික බලාගෙන. එතකොට ඒක ඊගාවට අයිලියෝකෝලික් ෆිස්ටියුලා. ෆිස්ටියුලා කියලා කියන්නේ ඕගන් දෙයක් අතරදී ඕගන් එකයි එක්ස්ටීරියර් එක අතර හරි පැසේජ් කියන්නේ මොකද ඕගන් දෙයක් හරි අරඹ වගේ ඕගන් එකක් එලියට එක්ක හරි මොකද පැසේජ් එකක් හදන එක තමයි ෆිස්ටියුලා කියන්නේ. ඒතර අයිලියෝකෝලික් කියන්නේ අයිලියම් එකයි කෝලොන් එකයි. එතකොට ගෙලින්ම අයිලියම් එකට යන්න ඕනේ බයිපාස් වෙනවා කෝලොන් එකට. එතන අයිලියම් එකේ ඇබ්සෝබ් වෙන්නේ නැහැ. එතකොටත් වෙනවා. ඔන්න ඔය කියන ආදායම මචං අනිත් එක තමයි අර අපි කිව්වේ ඇන්ටිබොඩි ඔටෝඉමුන් ඇන්ටිබොඩිස් හදුනායින් පස්සේ ඒකෙන් ඇන්ටි ඉන්ට්‍රින්සික් වෙක්ටර් ඇන්ටිබොඩිස් කියලා එකක් හදනවා. ඇන්ටි පැරයිටල් ඇන්ටිබොඩිස් කියලා එකක් හදනවා. ඇන්ටි පැරයිටල් සෙල් කියන්නේ පැරයිටල් සෙල්ස් වලින් මේවා හදන්නේ. එතකොට ඒ දෙකිනුත් ඉන්ට්‍රින්සික් වෙක්ටර් හදන එක තමයි අන්තිමට අඩු වෙන්නේ. ඔන්න ඔය කියන කෝසස් ටික තමයි බං විටමින් B12 ඩෙෆිෂන්සි එකක් ඉන්න බලපාන සාධකටිය. හරිනේ. උඹට අර විදිහට මතක තියාගන්න ඕනේ. ඉන්ටේක් එක අඩු වෙනවා, ඇබ්සෝප්ෂන් එක අඩු වෙනවා. මේකේ ඩිමාන්ඩ් කතන්දරයක් නැහැ. මේ ඩිෆෙක්ට්ස් ටික මේ ඔක්කොම ඉතින් මේ ක්‍රෝන්ස් අරම මේ ඔක්කොම ටික මම ඇබ්සෝප්ෂන් එකට බලපාන සාධකනේ. ඩිමාන්ඩ් එක ලොස් එකකින් ලොකු කතාවක් නෑ මේකේ. ඔය ටික තමයි තියෙන්නේ. හරි. මේ ටික මතක තියාගන්න ලොස් වෙන හැටි ඇබ්සෝප්ෂන් එක වෙන හැටි මතක තියාගත්තා නම් ලොස් එක වෙන හැටි හිතා ගන්න පුළුවන්. ඒතර IDM එකේ අවුලක් වෙන්න පුළුවන්. ગેස්ට්‍රික් එකේ මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. ෆිස්ටියුලා එකක් වෙන්න පුළුවන්. ඒ වගේ කතා. හරිද? ඒතර විටමින් B12 ඩෙෆිෂන්සි එකක් ඉන්නේ ඒ විදිහට.
ඊගාවට දැන් පේෂන්ට් කෙනෙක් ආවයින් පස්සේ මොනවාද දැන් ඌගේ අපිට විටමින් B12 පැත්තට සජෙස්ට් කරන සිම්ප්ටම් එකක් එනවා. يعني අර ටික කොහොමත් වෙනට බෑ ඇනීමියා එකක් ගැන සිම්ප්ටම්ස් ටික එනවා කොහොමත්. ස්ටෝබි ආරාම වැඩියත් එක එනවා. ඒකත් එක්ක ඌ කියනවා ඌ ස්ට්‍රික්ට්ලි වෙජිටේරියන්. ඒත් තාම අපි යන්නේ අර පැත්තට. අයන් ඩෙෆිෂන්සි ඇනීමියා පැත්තට. ඌ කියනවා කලින් සර්ජරියක් කරලා තිනවා. මොකක් හරි සර්ජරියක් කියලා. ඒක නැත්නම් ગેස්ට්‍රෙක්ටොමි වදන්දරයක් හරි ગેස්ට්‍රයිටිස් හරි පෙප්ටික් අල්සර් ඩිසීස් හරි මොනවා හරි එහෙම කිව්වම පස්සේ අපිට ඒකත් ඒත් තවමත් තියෙනවා අර පැත්තටත් තියෙනවා ગેස්ට්‍රයිටිස් ඒ පැත්තටත් තියෙනනේ. අයන් කේස් එකටත් එනකොට දැන් ටික ටික අපි විටමින් B12 පැත්තට සස්පෙක්ට් කරනවානේ. ඒතකොට මචං අපි ඌට අප්‍රෝච් කරන්නේ හිස්ටරි ක්ලිනිකල් ෆීචර්ස් ලැබ් ටෙස්ට් ඔය තුنين අපි කොහොමද යන්නේ? අපි හිස්ටරි එකේදී යන්නේ ඩයටරි පැටර්න් එක. ස්ට්‍රික්ට් වෙජිටේරියන් නම් විටමින් B12 ඩෙෆිෂන්සි එකක් ඉන්න පුළුවන්. සර්ජරිස් කලින් කරලා තියෙනවා. එතකොට බං ඇබ්ඩොමිනල් සර්ජරි කරලා තියෙනවා නම් බං ඒක ගොඩාක්ම විටමින් B12 පැත්තට යන්න පුළුවන්. හේතුව අර කිව්වා වගේ ෆිස්ටියුලා එන්න පුළුවන්, ස්ට්‍රික්චර්ස් එන්න පුළුවන්, ලූප් එන්න පුළුවන්. ඔක්කොම ඇබ්ඩොමිනල් සර්ජරි වල කම්ප්ලීට් වෙනවා. ඒව එන්න පුළුවන්. ඊට පස්සේ ඔටෝ ඉම්යුන් කන්ඩිෂන් තියනවාද කියලා බලන්න ඕනේ. ඊගාවට මේ රෝ ෆිෂ් ගත්තද කියලා එක බලන්න ඕනේ. හරිද? රෝ ෆිෂ් ගත්ත කියලා මේවා කියන්න බෑනේ මම ප්‍රශ්නේ නිකමකට මේවා කියලා දීලා තිබුණා රෝ ෆිෂ් ගත්ත හිස්ටරි එකක් තියනවා කියලා. ඒක මචං විටමින් B12 වලට මේ සස්පෙක්ට්. ඒකට හේතුව මේ ටේප් වෝම් ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන්ලු මේ රෝ ෆිෂ් ගත්තා. හරි. ඊගාවට ඉන්වෙස්ටිගේෂන් කරන්න තියෙන ඉන්වෙස්ටිගේෂන් නෙවෙයි සෝරි ක්ලිනිකල් ෆීචර්ස් අර ටිකම තමයි ඇනීමියා ඊට පස්සේ ඇනීමියා එක මචං අනිත් එක තමයි මේ ක්ලිනිකල් ෆීචර් එක මේක විශේෂයෙන් එනවා ඇනීමියන් ක්‍රොනික් ඩිසීස් වලටත් ඊට පස්සේ අයන් ඩෙෆිෂන්සි ඇනීමියා වලටත් නැති මේකේ විශේෂ ෆීචර් එකක් තමයි ජොන්ඩිස්. ඇයි කියන්නේ හිමොලයිසිස් එකක් වෙනවනේ බං. අය මම කිව්වේ සයිස් එක ලොකු නිසා කැපිලරිස් වලදී රප්ට වෙනවා. මෙතන හිමොලයිසිස් එකකුත් වෙනවා අමතරව. එතකොට හිමොලයිසිස් එකක් වෙන නිසා මේ බිලිරුබින් ලෙවල් එක වැඩි වෙනවා. ඒක නිසා yellow fish discoloration of skin and mucous membranes presentation එක විදියට එන්න පුළුවන්. ඊට පස්සේ red smooth tongue එකක් තියෙනවා මොකක්ද දන්නේ ඒක නම් හේතුව. ඊට පස්සේ tingling and numbness sensation. ඒ මේ glossitis nutrition වල තමයි එන එක එන්න දෙන red smooth tongue එක. ඊගාට tingling and numbness එකක් එනවා. ඒ කියන්නේ sensory impairment. හරි මං කිව්වේ විටමින් B12 එකත් එක්ක අර හෝමෝසිස්ටින් වැඩි වෙලා මේ නියුරොලොජිකල් ඩිෆෙක්ට් එන්න පුළුවන් කියලා. ඒකට ඒ වෙන්න පුළුවන්. බැලන්ස් එක අඩු වෙන්න පුළුවන්. මේ මෙමරි ලොස් එකක් වෙන්න පුළුවන්. හරිද? ඕවා තමයි සෙන්සරි පැත්ත. ඒ කියන්නේ සෙන්සරි නෙමෙයි මේ නියුරෝන පැත්ත තමයි මේක. ඒ ෆීචර්ස් උත් දෙන්න පුළුවන්. ඒකට ඒවත් එක්ක ආවම අපි බලන්න ඕනේ බා. දැන් ඌ ආවම අනීමියක් තියෙනවා. ඌ කියනවා මට ටින්ග්ලින් සෙන්සේෂන් එකක් තියෙනවා. ආවෝ බැලන්ස් අඩුයි. ළඟ කරන්නේ මතක අමතක වෙන ගතියක් තියෙනවා. ඒ වගේ වුණාම පස්සේ පොඩ්ඩක් හිතන්න ඕනේ මේක නියුරෝනල් සීන් එකක් එක්ක ආපු යන්නේ. ඒ කියන්නේ විටමින් B12 පැත්තට යන්න පුළුවන් කියන එක හිතන්න ඕනේ. ඒතර ඕවා තමයි ක්ලිනිකල් ෆීචර්ස් තියෙන්නේ. ඒතර අර මේ ජොන්ඩිස් කියන එකයි ජොන්ඩිස් කැලලයි නියුරෝනල් ඩිෆෙක්ට්ස් උයි පොඩ්ඩක් ස්පෙસિෆික් මේකට. ඊගොල්ලෝ ලැබ් ටෙස්ට්. ලැබ් ටෙස්ට් ගත්තාන් පස්සේ පළවෙනි එක ෆුල් බ්ලඩ් කවුන්ට් එක. ෆුල් බ්ලඩ් කවුන්ට් එකේ MCV වැඩි, මැක්‍රොසයිට්, ඇනීමියා තියෙනවා, RBC අඩුයි, ප්ලේට්ලට් අඩුයි. මේක ප්ලේට්ලට් අඩු වෙනවා. හරි. හරිනේ. ඒකට ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා බලන්න හිමොග්ලොබින් අඩුයි, RBC අඩුයි, ප්ලේට්ලට් අඩුයි, MCV වැඩි. ඊගාට MCH අඩු නෑ මචං MCH 100 එක අඩුයි මේකේ. හරිද? ඒ කියන්නේ මීන් කෝපස් වල හිමොග්ලොබින් නෙමෙයි අඩු. ඔබ හිමොග්ලොබින් හදන එකේ අවුලක් නෑ නේද? හිමොග්ලොබින් හදන එකේ අවුලක් නෑ. MCH එක අඩු අවුලක් නෑ MCH 100 එක අඩු. ඒ කියන්නේ මීන් කෝපස් වල හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් එක අඩු. හරි අපි මොකද? ආද? ඒක නම් අන්න දෙකේ පාන්නේ. හරි වදනේ මම. මම උඩ තියලා හා? මම වරෙන් කවුරුද? හා? මම දැම්මා ගන්න. එන්න මොකද කියලා කරන්නේ? උඩ කියලා. හරි කියලා යනවා. අන්න වරෙන්. අකල් කල්. මාළයා විනාඩි 5ක් ඉන්න. හෙලෝ. විනාඩි 5ක් ඉන්න. හරි. එතකොට අපි දැන් ගියේ හිටියේ මේ විටමින් B12 ඩෙෆිෂන්සි එකේ හිස්ටරි එක ගන්නට කිව්වනේ. ඊට පස්සේ ඉන්වෙස්ටිගේෂන් එකේදී සෝරි ක්ලිනිකල් ෆීචර්ස් ටික කිව්වා. ජොන්ඩිස් එක ස්පෙસિෆික් කිව්වා. ඊට උඩ මොනවද? නියුරෝනල් ඩිෆෙක්ට්ස්. ඒ කියන්නේ සෙන්සරි හිමොසිස්ටින් වැඩි වෙලා. හිමොසිස්ටින් වැඩි වෙලා මේ
ටින්ග්ලින් නම්නස් එකයි ඊට පස්සේ බැලන්ස් එක අඩු වෙන එකයි මෙමරි ලොස් එකයි හරි ඊට පස්සේ මම මේ ලැබ් ටෙස්ට් ගත්තම ඉස්සෙල්ලා ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරන්න ඕනේ හරිද? ඒතර ෆුල් බ්ලඩ් කවුන්ට් එක අපි ගොන්නේ මීන් කෝපස්කියුලර් වොලියුම් එක වැඩි වෙනවා MCH එක අවුලක් නැහැ MCH 100 එක අඩුයි. ඒ හේතුව මීන් කෝපස්කියුලර් හිමොග්ලොබින් අවුලක් නැහැ. කියන්නේ හිමොග්ලොබින් ප්‍රමාණය අවුලක් නැහැ බා. කේස් එකකින් අර ඕවල් ෂේප් වෙනවනේ. එතකොට දැන් නෝමල් හිමොග්ලොබින් ප්‍රමාණය තියෙන්න ඕන වොලියුම් එකට වැඩිය වොලියුම් එක වැඩිනේ. ඒතර කන්සන්ට්‍රේෂන් එක අඩු වෙනවා. එතන මීන් කෝපස්කියුලර් හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් එක අඩු වෙනවා. හරි. ඊට පස්සේ මොකද RBC අඩුයි හිමොග්ලොබින් අඩුයි ප්ලේට්ලට් අඩුයි. ඒ ටික තමයි ෆුල් බ්ලඩ් කවුන්ට් එකේ අපිට එන ෆීචර්ස් ටික. ඊගාවට මම බ්ලඩ් ෆිල්ම් එක ගත්තායින් පස්සේ බ්ලඩ් පිච් එකේ ඕවල් මැක්‍රොසයිට් පේනවා. ඕවල් ෂේප් මැක්‍රොසයිට්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර ස්පෙරිකල් ෂේප් එක බලා ගන්න අමාරුයි. ඒක මම අපි මේකක දැක්කොත් එහෙම අපිට බ්ලඩ් පිච් එකක් දුන්නොත් එහෙම බං අඳුර ගන්න තියෙන්නේ. බ්ලඩ් පිච් එකේ දැන් මෙහෙමනේ බ්ලඩ් පිච් එකේ නෝමල් හිමොග්ලොබින් එකක් බං බයිකන්කේව් ෂේප් කියලා කියන්නේ ඒකේ වටේ තමයි බං මොනවද? මොන පාටද? තද පාටනේ. තද රතු පාට. මැද හරිය ටිකක් පේල. කියන්නේ ඊට වඩා මෙඩා මේ සෙන්ට්‍රල් පැලෝගෙන්. ඔව් පැලෝගෙන් හරි සෙන්ට්‍රල් පැලෝගන්නේ. ඒක වෙන්න හේතුව බං මේකයි. දැන් අපි බයිකන්කේව් නේ බං. බයිකන්කේව් වුණාම හිමොග්ලොබින් ටික කන්සර්ට් දැන් මැදින් තැලිලා දෙපැත්තෙන් බං රවුමට තියෙන්නේ. ඒතකොට හිමොග්ලොබින් ටික වැඩිපුර කන්සන්ට්‍රේට් වෙලා තියෙන්නේ කොහෙද? වටේනේ බං. මැද තැලිලානේ තියෙන්නේ. එතන මැද හිමොග්ලොබින් අඩුයි වටේ තමයි තියෙන්නේ. ඒකයි වටේ රතු පාටට පේන්නේ මැද සෙන්ට්‍රල් පැලෝ එකක් තියෙන්නේ. හරි. ඒක තමයි පේන්නේ. ඒතකොට දැන් ඕවල් ෂේප් කියන්නේ බං රවුන්ඩ් නේ. රවුන්ඩ් කියන්නේ ඕවල් ෂේප් යන්නේ තියෙන්නේ. එතකොට හැමදැනකම එකම පාට තියෙනවා. හරි. අන්න ඒකයි ඒකෙන් තමයි අඳුරගන්නේ ඕවල් මැක්‍රොසයිට් එකයි මේකයි. ඊට පස්සේ ටියර් ඩ්‍රොප් සෙල්ස් එනවා බං. ටියර් ඩ්‍රොප් සෙල් කියන එක මේකේ විශේෂ අපියරන්ස් එකක්. අයන් ඩෙෆිෂන්සි ඇනීමියා එකේ මොකද්ද තිබ්බේ? පෙන්සිල් සෙල්ස්. මේකේ තියෙන්නේ ටියර් ඩ්‍රොප් සෙල්ස්. හරිද? ඊට පස්සේ නියුට්‍රොෆිල් වල විශේෂ එකක් තියෙනවා බං හයිපර් සෙග්මන්ටඩ් නියුට්‍රොෆිල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ නියුට්‍රොෆිල් එක සෙග්මන්ට් කීයක් තියෙනවද? 3ක් 5ක් අතරනේ. මේකේ සාමාන්‍ය 7ක් විතර තියෙනවා. සෙග්මන්ට් ගාන වැඩි. හයිපර් සෙග්මන්ටඩ් නියුට්‍රොෆිල් එකක් කියනවා. ඊට පස්සේ ෆ්‍රැග්මන්ටඩ් RBC එනවා. ෆ්‍රැග්මන්ටඩ් RBC කියන්නේ RBC එක කැඩිලා බං. ඒකට හේතුව මොකක්ද? ෆ්ලෙක්සිබිලිටි අඩුලා. කැපිලරි හරහා යද්දී ඒක කැඩිලා සමහරක් ඒවා ෆ්‍රැග්මන්ටඩ් වෙනවා. හරි. ෆ්‍රැග්මන්ටඩ් RBC. ඔන්න ඔය තමයි බ්ලඩ් ෆිල්ම් එකේ බලා ගන්න පුළුවන්. ටියර් ඩ්‍රොප් එකයි ඕවල් මැක්‍රොසයිට් එකයි මේ හයිපර් සෙග්මන්ටඩ් නියුට්‍රොෆිල් එකයි ෆ්‍රැග්මන්ටඩ් RBC එකයි. හරි. ඔය ටික තමයි දකින්න පුළුවන්. ඊට පස්සේ සීරම් අයන් ස්ටඩි එකක් කරොත් එහෙම සීරම් අයන් අවුලක් නැහැ. සීරම් අයන් ලෙවල් එක වැඩි. සීරම් B12 කියන්නේ අතරම බං අයන් ඩෙෆිෂන්සි කේස් එක නෑ බං මේක. අයන් ස්ටඩිස් නෝමල්. ඊට පස්සේ විටමින් B12 අයන් ඩෙෆිෂන්සි අයන් සීරම් අයන් වැඩි කියලා දෙනවා. මේක වැඩි වෙන්නේ මොකක්ද දන්නවද? මේ හිමොලයිසිස් එකක් ගෙනවනේ බං. ඒතකොට අයන් රිලීස් වෙනවා වැඩි. අනිත් ඒවා තමයි මෙහෙම කේස් එකකුත් තියෙනවා. හිමොලයිසිස් වෙන ඕනම අවස්ථාවකදී හිමොලිටික් ඇනීමියා එකක් තියෙනවා නම් බං RBC කැඩෙනවනේ බං. RBC කැඩනම හිමොග්ලොබින් රිලීස් වෙනවනේ සර්කියුලේෂන් එකට. ඒතකොට සර්කියුලේෂන් එකට රිලීස් වෙන හිමොග්ලොබින් නිකන් සර්කියුලේෂන් එකේ ඉන්ට්‍රාවැස්කියුලර් තියෙන හිමොග්ලොබින් බං මේ අල්ලගන්න තියෙනවා හෙප්ටොග්ලොබින් කියලා જાතියක්. සර්කියුලේෂන් එකේ හෙප්ටොග්ලොබින් හරිද? හෙප්ටොග්ලොබින්. එතකොට අර හිමොග්ලොබින් එක හෙප්ටොග්ලොබින් වලට බයින්ඩ් වෙනවා. බයින්ඩ් වෙලා ඒක හිමොග්ලොබින් එක අයින් කරනවා සර්කියුලේෂන් එකේ. මොකද හිමොග්ලොබින් වැඩි වෙන එක හොඳ නෑ බං. හිමොග්ලොබින් වැඩි වුණාන් පස්සේ හිමොග්ලොබින් ෆිල්ටර් වෙනවා. කිඩ්නි එකට. කිඩ්නි එකට ෆිල්ටර් වෙලා කිඩ්නි එකේ කිඩ්නි ඩැමේජ් වෙනවා හිමොග්ලොබින් ෆිල්ටර් වුණා. දැන් මතකනේ හිමොග්ලොබින් යූරියා එකයි මේ හිමැට් යූරියා එකයි දෙකක් නේ බං. හිමැට් යූරියා කියන්නේ RBC එක සම්පූර්ණයෙන් එන්නේ. හිමොග්ලොබින් යූරියා කියන්නේ හිමොග්ලොබින් තමයි ෆිල්ටර් වෙන්නේ. ඒ දෙක වෙන් කරලා අඳුරගන්න බං. ඒ දෙකේ පාට ටිකක් එක වගේ. හිමැට් යූරියා එකයි හිමොග්ලොබින් යූරියා එකයි. හිමැට් යූරියා කියන්නේ RBC නේ බං යන්නේ. ඒකේ යූරින් එක සෙන්ට්‍රිෆියුජ් කරාම يعني මේ සෙන්ට්‍රිෆියුජ් කරාම RBC එක පල්ලයට බහිනවා. එනකොට හිමොග්ලොබින් යූරියා එක එහෙම වෙන්නේ නැහැ. කොච්චර සෙන්ට්‍රිෆියුජ් කරත් ඒක එකම පාට තමයි තියෙන්නේ. එහෙම තමයි වෙන් කරලා අඳුරගන්නේ. ඒතකොට හිමොග්ලොබින් මේ අල්ල ගන්නවා හෙප්ටොග්ලොබින්. ඒ නිසා හිමොලයිසිස් ඇනීමියා එකදී බං හෙප්ටොග්ලොබින් වැළුවොත් එම හෙප්ටොග්ලොබින් ලෙවල් එක නෝමල් රේන්ජ් වලට අඩුයි. මොකද හේතුව හෙප්ටොග්ලොබින් අර හිමොග්ලොබින් අල්ලගෙන තියෙන නිසා හෙප්ටොග්ලොබින් ලෙවල් එක අඩුයි. එතකොට සීරම් අයන් ලෙවල් එක වැඩි. සීරම් අයන් ස්ටඩිස් අවුලක් නැහැ. ඊට පස්සේ සීරම් B12 ගත්තම B12 අඩුයි. සීරම් ෆෝලේට් අඩුයි. හරිනේ. ෆෝලේට් B12 අඩු වෙන නිසා මේක වෙන්නේ. ඒ ටික තමයි මම දැන් ලැබ් ටෙස්ට් වලට දෙන්නේ. හරිනේ. විටමින් B මේ මොකේද? මෙගල් ප්ලාස්ටික් ඇනීමියා එකේ ওই ටික තමයි තියෙන්නේ. මැනේජ්මන්ට් එකට තියෙන්නේ මේ පර්නිසියස් ඇනීමියා කියලා කියනවා විටමින් B12 ඇබ්සෝප්ෂන් එකේ අවුලක් නිසා තමයි පර්නිසියස් ඇනීමියා එන්නේ. එතකොට එහෙම තිබ්බොත් බං
දැන් ඇබ්සෝප්ෂන් එක අඩු වෙලා තියෙන කෙට්ට බං අපි ඕරල් විටමින් B12 දීලා වැඩක් නැහැ නේ. මේ කොහොමද ඇබ්සෝප්ෂන් එක අඩු වෙන්නේ? එතකොට කරන්නේ මේක ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා විටමින් B12 හයිඩ්‍රොක්සිකොබලමින් 100 micrograms intramuscular injection ගන්නවා 2 to 3 weeks. හරිද? ගන්නවා. ඊට පස්සේ මේ ජෙනරල් මෙගලෝබ්ලාස්ටික් ඇනීමියා එකක් නම් එතකොට කියන්නේ ඔහුගේ ඇබ්සෝප්ෂන් එක අවුලක් නෙමෙයි තියෙන්නේ. එතකොට විටමින් B12 100 milligrams every 3 months දෙනවා. ඒත් එක්ක folic acid 5 milligram daily දෙනවා. ඒක තමයි යන විදිය. ඊට පස්සේ මේ ඒක හරි. non megaloblastic macrocytosis කියලා කියන්නේ බා macrocytosis එකක් තියෙනවා. හැබැයි megaloblastic නෙමෙයි. ඒ කියන්නේ vitamin B12 folic acid deficiency එකක්වත් නැතු වෙන ඒවාට තමයි non megaloblastic macrocytosis කියලා කියන්නේ. ඕක තමයි megaloblastic anemia වදන් දෙන්නේ. හරිනේ? එතකොට දැන් මෙතන නම් කරපු ටික සමරියක් දැම්මොත් මෙහෙම අපි කතා කරේ බං introduction එක ගැන කතා කරා iron deficiency anemia ගැන anemia යටතේ iron deficiency anemia ගැන කතා කරා anemia and chronic disease ගැන කතා කරා vitamin B12 deficiency ගැන කතා කරා. එතකොට මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ තමයි බේසික් එක තියෙන්නේ. අපේ ජීවිත කාලය ඇතුළත එරිත්‍රොපොයිසිස් කියන එක වෙන්නේ මොන තැන්වලද කියන එකයි වෙන විදිය. මෙඩලරි එක්ස්ට්‍රාමින් සෝරි. මෙඩලරි හිමොපොයිසිස් එකේ දාන බෝන් මැරෝ ඇතුළේ ස්ටෙම් සෙල් එකකින් පටන් අරගෙන සෙල්ස් ටික හැදෙන විදිය කතා කරා. ඒක වැදගත් වෙනවා අරගෙදි. මයිලොයිඩ් ලියුකේමියා, ලිම්ෆොයිඩ් ලියුකේමියා වලදී සෙල් ලයින් වෙනස් වෙන හැටි ගැන කතා කරන්නේ. ඒක වැදගත් වෙනවා. ඒක නිසා ඒක ඕනේ. ඊට පස්සේ අපි කතා කරා මේ එරිත්‍රොපොයිසිස් එක ගැන. දැන් ඇනීමියා වලට කතා කරන්නේ. ඒ නිසා එරිත්‍රොපොයිසිස් එක වෙන විදිය ස්ටෙප් ටික කතා කරා. ස්ටෙම් සෙල් එකෙන් එරිත්‍රොබ්ලාස්ට් එක හැදිච්ච හැටි, බේසොෆිලික් එරිත්‍රොබ්ලාස්ට් එක හැදිච්ච හැටි, ඊට පස්සේ මේ හයිපෝක්‍රොමැටික් එරිත්‍රොබ්ලාස්ට් එක හැදිච්ච එක, ඕතෝස්ටැටික් එරිත්‍රොබ්ලාස්ට් එක හැදෙන හැටි, ඒ ටික ගැන කතා කරා. ඒ ටික ගැන අයිඩියා එකක් තියාගන්න ඕනේ මචං කොහොමද මේක හැදෙන්නේ කියන එක. ඉස්සෙල්ලාම ජීන් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක වෙනවා. ඒකෙන් mRNA ලෙවල් එක වැඩි. ඊට ට්‍රාන්ස්ලේෂන් එක වුණායින් පස්සේ හිමොග්ලොබින් හදන එක වැඩි. එතකොට හිමොග්ලොබින් උයි mRNA දෙකම වැඩි එක තමයි හයිපෝක්‍රොමැටික් කියන්නේ. ඒක දම් පාට. ඒක නිලුයි රතුයි දෙකම තියෙනවා. ඊට පස්සේ mRNA කන්ඩෙන්ස් වෙලා mRNA ලෙවල් එක අඩු වෙනවා. රතු පාට වැඩි වෙනවා හිමොග්ලොබින් වැඩි කියලා. ඒකට කියන ඕතෝක්‍රොමැටික්. ඊට පස්සේ නියුක්ලියස් එක අයින් කරාන් පස්සේ රෙටිකියුලෝසයිට් එක. රෙටිකියුලෝසයිට් එක එළියට දාන්නේ. ඒක දවසක් විතරදී 24ක් යද්දී ස්පීන් එක හරහා ගිහිල්ලා රයිබෝසෝම් ටික අයින් වෙලා මැචුර් වෙනවා. මැචුර් වෙනන් පස්සේ තමයි බයිකන්කේව් ෂේප් එක එන්නේ. බයිකන්කේව් ෂේප් එකෙන් තමයි ඒකේ ෆ්ලෙක්සිබිලිටි එක මේන්ටේන් කරගෙන ඌ කැපිලරිස් හරහා යට මෙට යනවා. බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් ඔක්සිජන් ට්‍රාන්ස්ෆියුෂන් එක හරියට කරනවා. ඔය ටිකනේ කිව්වේ. ඒ ටික ඊට පස්සේ කතා කරා ඇනීමියා වලට ඕන අය මේ එරිත්‍රොපොයිසිස් එකට ඕන කරන සංඝටක ටික කාබෝහයිඩ්‍රේට් අරම ඒවා ඒ ටිකේ අපි වැඩියෙන් කතා කරන්නේ අයනුයි විටමින් B12 ගැන. විටමින් B12 ෆෝලික්. ඒතකොට අයන් ඇබ්සෝප්ෂන් එක කොහොමද වෙන්නේ? ඩෝඩනම් එකේදී කියන කිව්වා. විටමින් B12 ඇබ්සෝප්ෂන් එක IDM එකේදී වෙන්නේ කොහොමද කියලා කිව්වා. ඒවට ඕන කරන සංඝටක ටික කිව්වා. ඊට පස්සේ ඇනීමියා කියන්නේ මොකද්ද? ඒජ් එක, සෙක්ස් එක සහ ෆිසියොලොජිකල් ස්ටේට් එකට අනුව කෙනෙක්ගේ නෝමල් රේන්ජ් එකට වඩා හිමොග්ලොබින් ලෙවල් එක අඩු වෙන එක. ඒකට හේතු වර්ග කිහිපයක් තියෙනවා. iron deficiency, anemia and chronic disease, megaloblastic, hemolytic ඒ වගේ තියෙනවා. ඒකට දැන් hemolytic එක කතා කරන්න තියෙන්නේ. අනිත් තුන කතා කරා. ඒතර anemia කියන්නේ iron deficiency anemia කියලා කියන්නේ iron අඩු නිසා. iron අඩු වෙන්න causes විදි ප්‍රධාන 4යි. ඒ 4 යටතේ වෙන්න පුළුවන් causes ටික කතා කරා. ඊට පස්සේ ඉතින් හොඳ යන්න ඕනේ. ඊට පස්සේ percent වෙන්නේ anemia හැම එකක්ම percent වෙන විදි කිහිපයක් තියෙනවා. ඊට අමතරව සමහරක් ඒවා specific විදිහට තියෙනවා. උදාහරණයක් විදිහට iron deficiency නම් පිකා ලියුගොනොයිකියා. ඊට පස්සේ vitamin B12 එක නම් neurological defects උයි මේ jaundice. ඊට පස්සේ anemia and chronic disease නම් underlying chronic disease එකක් තියෙනවා. inflammatory condition එක. ඒ වගේ ඒවාත් එදා percent වෙනවා. ඊට පස්සේ ඌව ආවෙන් පස්සේ full blood count එක ඕන මේක පළවෙනි investigation එක. ඒකෙන් බලන්න ඕන ටිකක් තියෙනවා RBC එකයි hemoglobin එකයි MCV MCH MCHC ඊට පස්සේ cell distribution width එක platelet ඒ ටික බලන්න ඕනේ. ඒ ටික බලද්දී ඒවෙන් ගන්න පුළුවන් අයිඩියා එකක් තියෙනවා. ඊට පස්සේ ස්පෙસિෆික් ඒවට iron serum iron studies කරනවා. iron studies වල serum iron level එකයි ඊට පස්සේ මේ transferrin total iron binding capacity එකයි serum ferritin level එක විශේෂයෙන් බලනවා. ඒ ටිකෙන් අපිට බලන්න පුළුවන්. ඒතර iron deficiency anemia anemia and chronic disease vitamin B12 deficiency anemia තුන ඒකෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ මොනවද කිව්වේ? ඒක හරි. ඊට බ්ලඩ් පික්චර් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මැනේජ්මන්ට් එක කිව්වා.
ආයි මොනවද ඒක අයින් ඩිෆිෂන්සි ඇනීමියා ටික හරි ඊට පස්සේ ඇනීමියන් ක්‍රොනික් ඩිසීස් වල පැතොෆිසියොලොජි එක කිව්ව මේමයි ක්‍රොනික් ඩිසීස් නිසා ඉන්ෆ්ලමේෂන් එකක් කරනවා ඉන්ෆ්ලමේෂන් නිසා සයිටෝකයින්ස් හදනවා ඒකෙන් එරිත්‍රොපොයිටින් හදන එක අඩු වෙලා මැක්‍රොෆේජ් වල ඇක්ටිවේෂන් එක ඕල්ටරේෂන් එකක් වෙලා අය මොනවද ඩිස්ට්‍රැක්ෂන් එක වෙනවා මේ එප්සිඩින් සික්‍රීෂන් එක වැඩි වෙනවා වැඩි වෙලා ගට් එකේ ඇබ්සෝප්ෂන් එක අඩු වෙනවා ඇනීමියා ක්‍රොනික් ඩිසීස් වල ඊට පස්සේ විටමින් B12 ඩෙෆිෂන්සි එකේදී වෙන්නේ කොහොමද විටමින් B12 ඇබ්සෝබ් කරගන්නේ IDM එකේ ඇබ්සෝප්ෂන් එකේ අවුලක් හරි ඩයටරි ඉන්ටේක් එකේ අවුලක් හරි නම් තමයි වෙන්නේ එතකොට ඇබ්සෝප්ෂන් එක අඩු වෙන බලපාන හේතු ગેස්ට්‍රෙක්ටොමි gastritis peptic ulcer disease ileal resection inflammatory bowel disease fistula මේ diverticulosis ඒ වගේ කන්ඩිෂන් එක තමයි මේක එන්නේ ඊට පස්සේ ඒක ඉන්වෙස්ටිගේෂන් උත්තර වගේම full blood count මේ blood picture ඊට පස්සේ serum B12 serum folic serum iron studies මේ blood ඒ ටික ඒ දේ දෙනවා මැනේජ්මන්ට් එක මේක තමයි දී දැන් ඊට පස්සේ මේ අපි අර ටික දරාට දැන් කතා කර මේක හිමොලයිටික් ඇනීමියා කියන අර ටික දෙන්නේ හිමොලයිටික් ඇනීමියා එක තමයි වා ඉස්සෙල්ලා හෙරිඩිටරි හිමොලයිටිකුයි ඇක්වයිඩ් කියලා දෙකට බෙදනවා හෙරිඩිටරි එක හිමොග්ලොබිනොපැතීස් මෙම්බ්‍රේනොපැතීස් එන්සයිමොපැතීස් කියලා බෙදනවා හිමොග්ලොබිනොපැතීස් කියලා කියන්නේ හිමොග්ලොබින් වල අවුලක් නිසා මෙම්බ්‍රේනොපැතීස් කියන්නේ මෙම්බ්‍රේන් එකේ අවුලක් නිසා එන්සයිමොපැතීස් කියලා කියන්නේ එන්සයිම් වල අවුලක් නිසා එතකොට දැන් හිමොග්ලොබිනොපැතීස් ගැන කතා කරද්දී හිමොග්ලොබින් එකේ ස්ට්‍රක්චර් එක හිමොග්ලොබින් එකේ හිමොග්ලොබිනොපැති එකක් කියලා කියන්නේ මොකද්ද ඒක වෙන්නේ මොන ජීන් වල ප්‍රශ්නයක් නිසාද ඒක උනන් පස්සේ මොකද්ද වෙන්නේ කියන එක ඊට පස්සේ මෙම්බ්‍රේනොපැතීස් කියලා කියන්නේ බං අර මං කිව්ව උඹට ඇන්කයිරින් නියම ගැන ඒ වෙලේ කතා කරමු කියලා එතකොට හෙරිඩිටරි ස්පීරොසයිටෝසිස් කියන්නේ ජානමය වශයෙන්ම අපේ මේ කියන්නේ දැන් මේ තියෙනනේ රෙඩ් සෙල් එකේ මේක බයිකන්කේව් ෂේප් එකක් ඒ ෂේප් එක මේන්ටේන් කරන්න බං මේකේ තියෙන ඇන්කයිරින් ස්පෙක්ට්‍රීන් බෑන්ඩ් 3 බෑන්ඩ් 4.2 ඔන්නෝම කියලා සෙට් එකක් තියෙනවා බං ප්‍රෝටීන් ඒ වගේ ඩිෆෙක්ට් එකක් වුණායින් පස්සේ මේක මේ විදිහට අපිට මේන්ටේන් කරගන්න බෑ. ඒකට මේන්ටේන් කරගන්න බැරි නම් පස්සේ මේක රවුම් වෙනවා. බයිකන්කේව් ෂේප් එක නෙමෙයි රවුම්. ඒකට තමයි හෙරිඩිටරි ස්පීරොසයිටෝසිස්. ඒකට ඉතින් අර රවුම් වුණා කියන අරක වගේම නෙමෙයි මෙකුලෝබ්ලාස්ට් වගේම රප්චර් වෙනවා කැපිලරිස් ඇතුලෙන් යද්දි. G6PD කියලා කියන්නේ බං අපි මේ RBC එක ඇතුලේ තියෙනවා G6PD තියෙනවා. පයිරුවේට් කයිනේස් තියෙනවා. අපිට කතා කරන්න තියෙන්නේ G6PD ඩෙෆිෂන්සි ගැන. එතනදී අර මතකනේ G6PD ඩෙෆිෂන්සි ග්ලූටාතයෝන් හදන්න G6PD ඕනේ. ග්ලූටාතයෝන් ඕනේ oxidative substance reduce කරන්න. ඒතර oxidative stress එකක් ආපු ගමන් B6PD deficiency එකක් තියෙන එකෙක්ගේ RBC distract වෙනවා. ඇයි මේ ග්ලූටාතයෝන් නැහැ. ඒතකොට oxidative substance එකෙන් මේ RBC එකේ තියෙන hemoglobin අරම මේවා distract කරනවා. ඒකෙන් hens bodies හදනවා. hens bodies හදුනාම පස්සේ hens bodies හඳුරගන්නේ spleen එකෙන් liver එකෙන් macrophage වලින් හඳුරගන්නේ ඒවා වෙනස් මොනවා හරි කියලා. ඒතර උන් ඒවා කනවා. ඒවෙන් පස්සේ RBC එක නිකන් රවුමට තිබ්බගෙන ස්පෙරිකල් ෂේප් ඒකේ හැඩේ වෙනසක් නැහැ නේ. හැඩේ අවුලක් නැහැ. දැන් ඒක බං යන ගමන් අර මැක්‍රොවේජ් වලින් කනවා අර බයිට් කරනවා මේ මොකද්ද? හෙන්ස් බොඩි. ඒතර මොකද ඇදී? බයිට් සෙල්ස්. බයිට් සෙල්ස් පේනවා මේ බ්ලඩ් පික්චර් එකේ. ඒවා. ඒ ටික තමයි හෙන්ස් බොඩිස් උයි බයිට් සෙල්ස් උයි බලා ගන්න පුළුවන්. ගෝස් සෙල්ස් කියලා ටැප් වෙන එක. ඒවා බලා ගන්න පුළුවන් G6PD deficiency එකේදී hereditary spherocytosis එකේදී ස්පීරොසයිට් බලා ගන්න පුළුවන් තැලසීමියා කියන මයික්‍රොසිටික් හයිපෝක්‍රොමික් මේ ඇනීමියා එකක් ඒක තැලසීමියා වල වෙන්නන්නේ ඒකේ තැලසීමියා වල ඇල්ෆා තැලසීමියා තියෙනවා බීටා තැලසීමියා තියෙනවා ඇල්ෆා තැලසීමියා වල ආයි මේ ඒසිම්ප්ටොමැටික් එක ඊට පස්සේ තැලසීමියා ට්‍රේට් එක ආයි බාට් මේ මොකද්ද HBH disease එකයි බාට් තැලසීමියා බාට් කියන්නේ මේක හයිඩ්‍රොස්පීඩාලිස් ඒ හතර ගැන කතා කරන්න තියෙනවා ඒ ටික තමයි සිකල් සෙල් ඇනීමියා කියලා කියන්නේ සිකල් සෙල් එකේ තියෙන්නේ HBS කියලා ජීන් එක වෙනසක් නිසා වෙන්නේ ඒකේ හිමොග්ලොබින් එකේ අවුලක් තියෙනවා හිමොග්ලොබින් එකේ අවුල ඔක්සිජන් සැචුරේෂන් එක හොඳ වෙලාවට අවුලක් නැහැ ඔක්සිජන් සැචුරේෂන් එක අඩු වෙච්ච ගමන් ඌ හැඩය වෙනස් කරගන්නවා සිකල් එකක් වගේ යනවා ඒකෙදි වෙන්නේ ඒ හැඩය වෙනස් වීම නිසා බං රප්චර් වෙන්නේ නැහැ දැන් හරි ස්පීරොසයිටෝසිස් මයික්‍රොසයිටෝසිස් මේ ඒ වුණාම වෙන්නේ අර කැඩුණානේ රප්චුණානේ මූ එහෙම වෙන්නේ නැහැ මූ බං අර දෑගත්ත වෙන මන්දි මූ ගිහිල්ලා වන් එන්නේ කැපිලරි වල ඔබ්ස්ට්‍රක්ට් වෙනවා ඇලෙනවා සීක්වෙස්ට්‍රේට් වෙනවා එතකොට කැපිලරි ඔබ්ස්ට්‍රක්ට් වෙනවා ඉස්සරහට බ්ලඩ් යන්නේ එතකොට ඩවුන්ස්ට්‍රීම් ඉස්කීමියා එකක් කියලා ටිෂු නෙක්‍රොසිස් එකක් වෙනවා ලිවර් එක කිලිම ස්ප්ලීන් එකම නිකම්ම නෙක්‍රොසිස් වෙලා යනවා ඒ නිසා ඊට පස්සේ මේ බ්‍රේන් මේ ස්ට්‍රෝක් වෙනවා බ්‍රේන් මයෝකාඩ් ඉන්ෆාක්ෂන් ඒ වගේ වෙනවා ඉස්කීමික් මේ සිකල් සෙල් ඇනීමියා ඒක තමයි එතනදී ඒ ටික මේ බලමු මේවා මොනවද DVT නෙමෙයි DVT ආවව මේ ස්කීමික් ලිම්බ් ස්කීමියා රේමෙන්ඩ පුළුවන්
සිකල් සෙල් අනීමියා නිසා. ඒක. ඒ ටික අරගෙන ඉතින් එහෙනම් කතා කරමු රැට. ඒ ටික බලලා මේ අපි මොනවද? ඒ ටික පොඩ්ඩක් බලමු. ප්‍රශ්න ටික. හරිනේ මල්සානි. හරි හරි